අපි වැඩේ පටන් ගමු එහෙනම්. මේ වෙද්දී අපි අකාබනික රසායනයේ සෑහෙන දේවල් සෙට් එකක්ම කතා කරලා තියෙනවා. එතකොට විශ්ලේෂණ ක්‍රම ගාණක් කතා කරලා තියෙනවා. ඉතින් ඔය ක්‍රම ටික හරියට ඔයාලා පිළිවෙලට බලලා තිබ්බනම් අකාබනික රසායනයේ දැන් ඔයාලා යම් කිසි මට්ටමක ඉන්න ඕනි. ඔයාලට ප්‍රශ්නයක් කරගන්න පුළුවන් වුණ තත්වයක ඉන්න ඕනි අනිවාර්යෙන්ම. එහෙම බෑ කියන එකේ තේරුම තමයි ඔය වීඩියෝස් ටික පිළිවෙලට ඉවර වෙනකම් බලලා නැහැ කියන එක. ඒ නිසා තව කාලයක් තියෙනවා පොඩි කාලයක්. ඒ නිසා පුළුවන් නම් අද හෙට මුණත් කමන්නේ හරියට වෙලාවක් අරගෙන ওই ටික හරියට වැඩේ කරගන්න. සාමාන්‍යයෙන් අපි ඔය දාපු පැය 10කටත් අඩු ප්‍රමාණයක් මං හිතන්නේ තියෙන්නේ. ওই ටික පාවිච්චි කරලා කාබනික රසායනයේ ලොකු දේවල් ටිකක් කරගන්න පුළුවන්. අන්න ඒක විශේෂයෙන් මතක තියාගන්න. ඊට පස්සේ ඔය මගේ ළමයි කිහිප දෙනෙක්ම අහපු දෙයක් තමයි කොහොමද මම අර එක වීඩියෝ එක යන්තමට නිකන් කිව්වා මෙහෙන්න මෙහෙමයි මේ කියන්නේ අවක්ෂේපයක් අම්ලයක දිය වෙනවද කියලා තීරණය කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා කියලා කිව්වා. මම විස්තර කරපු නැති නිසා කීප දෙනෙක් මගෙන් ඇහුවා ඒ ගැන. මම මුලින්ම ඒ ගැන කියලා ඉන්න. පුතේ මේකයි මහා දෙයක් නෙමෙයි. ඔයාලා දන්න දේවල්ම තමයි. හැබැයි එකකට එකක් යම් තැනකදී සම්බන්ධ වෙනවා කියන එක ඔයාලා දන්නේ නැතිකමයි උතන තියෙන්නේ. එකකට එකක් යම් තැනකදී සම්බන්ධ වෙනවා කියන එක දන්නේ නැතිකමයි උතනදී තියෙන්නේ. බලමුකෝ. එතකොට අවක්ෂේපයක් අම්ලවල දිය වෙන එක කතා කරද්දී මම මේක වෙනම නෝට් එකක් නොදී මම නිකන් මෙහෙම කතා කරන්නම්කෝ. එතකොට අපි උදාහරණයක් විදිහට හිතමුකෝ. මෙන්න මෙහෙම මේ තියෙන්නේ මොකද්ද? සිල්වර් ක්ලෝරයිඩ් සුදු පාට අවක්ෂේපය. මේ තියෙන්නේ මොකද්ද? බේරියම් සල්ෆේට් සුදු පාට අවක්ෂේපය. එතකොට මේ තියෙන්නේ මොකද්ද? සිල්වර් බ්‍රෝමයිඩ් කහ පාට අවක්ෂේපය. තව මම ගත්තොත් තව අවක්ෂේප ගත්තොත් මේ තියෙන්නේ මොකද්ද? කොපර් සල්ෆයිඩ් කළු පාට අවක්ෂේපය. ලෙඩ් සල්ෆයිඩ් කළු පාට අවක්ෂේපය. මේ තියෙන්නේ කවුද? කැල්සියම් පොස්පේට් සුදු පාට අවක්ෂේපයක්. එතකොට දැන් මේ අවක්ෂේප මගෙන් අහනවා කවුරු හරි. එතකොට මේ අවක්ෂේප වලින් කවුද ජලයේ දිය මගෙන් අහනවා කවුරු හරි මේ අවක්ෂේප වලින් කවුද අම්ලවල දිය වෙන්නේ කියලා. HCl වගේ අම්ලයක් ගමුකෝ. එකකට එකක් සම්බන්ධයි කිව්වේ මෙන්න මේකයි කතාව. කෙමිස්ට්‍රි කියන්නේ මුල් පාඩම් වල ඉගෙන ගන්න දේවල් නොදැනුවත්ව අන්තිම පාඩම් වලදී සම්බන්ධ වෙන තැනක්. දැන් අපි සරල උදාහරණයක් මම කියන්නම්. ඔයාලගේ මෙන්න මෙහෙම හරි වැරදි මතයක් තියෙනවා. කියන්නේ ඔක්සිකරණාංක උඩ පැත්තට සහ යට පැත්තට තිබ්බා කියලා හැම වෙලාවෙම ඔක්සිහරණයක් වෙනවා කියලා හැම මතයක් තියෙනවා ඔයාලගේ පොඩි කාලේ. කියන්නේ රසායනික ගණනය ඉගෙන ගත්තම කට්ටිය හිතන් ඉන්නවා. දැන් අපි නයිට්‍රජන් කියමුකෝ. එතකොට නයිට්‍රජන්ගේ ධන 3 කියන ඔක්සිකරණ අවස්ථාව ගමුකෝ. ওই ධන 3ෙන් ධන 5 පැත්තට යන්න පුළුවන් නයිට්‍රජන්ට. ඒ වගේම වෙන කවුරු හරි ඉන්නවා. එයා ඉන්න තැන ඍණ පැත්තට යන්නත් පුළුවන්. එතකොට ඔයාලා හිතන දේ තමයි හරි ඔක්කොම සම්පූර්ණයි. එහෙනම් මේකේ ප්‍රතික්‍රියාවක් වෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. එහෙම නොවෙන ඒවා එහෙම තියෙනවා. ඒවටත් වෙනම හේතු තියෙනවා. එතකොට එහෙම නොවෙනවා කියන එක හේතුවක් විදිහට අපි සලකන්නේ ඒක අපි තීරණය කරගන්නේ. කොහේ ඉඳලාද? අපි විද්‍යුත් රසායන ඉගෙන ගත්තාම. එතකොට විද්‍යුත් රසායන ඉගෙන ගත්තාම අපි දන්නවා. එහෙම හැම ප්‍රතික්‍රියාවක්ම කරන්න බෑ. ප්‍රතික්‍රියාවක් එහෙම වෙන්න ඕනි අවශ්‍යතාවය මොකද්ද? ඕක හරියට විද්‍යුත් රසායනික කෝෂයක තියෙනවා වගේ වෙන්න ඕනි. එහෙම ප්‍රතික්‍රියා තමයි වෙන්නේ ඔය. එතකොට හැම ප්‍රතික්‍රියාවක්ම අන්න ඒ විදිහට වෙන්නේ නැහැ. ඒ වගේම තමයි දැන් අපි ඔය පීගොණු එහෙම ඉගෙන ගද්දි පාඩම් වල ඉගෙන ගන්නවා. දැන් සාමාන්‍යයෙන් උඩින් පල්ලෙන් අපි එතකොට ඉගෙන ගන්නවා මෙන්න මේ දේවල්. මෙයා මොකේද දිය වෙන්නේ? මෙයා මොකේද දිය වෙන්නේ? මෙයා මොකේද දිය වෙන්නේ නැත්තේ? ඔන්න ඔය දේවල් ඉගෙන ගන්නවනේ. එතකොට වැඩේ කියන්නේ දැන් මම මේකට හේතු කිව්වොත් මෙන්න මේවා. බලන්න හේතු කොච්චර මට කියන්න පුළුවන්ද කියන එක. පළවෙනි හේතුව තමයි කොපර් සල්ෆයිඩ් මං ගන්නම්කෝ. කොපර් සල්ෆයිඩ් අම්ලවල දිය වෙනවද? ඔව්. කොහොමද මං තීරණය කරේ? මං තීරණය කරන්න පාවිච්චි කරනවා සාධක දෙකක්. දෙකෙන් කෝක පාවිච්චි කරත් හරියන්න ඕනි. එකක් තමයි පාවිච්චි කරන පළවෙනි සාධකය කොපර් සල්ෆයිඩ් කියන්නේ පුතේ කතන්දරයක් නෑනේ සල්ෆයිඩ් නේ තියෙන්නේ. ඇනයනේ සල්ෆයිඩ් නේ. එතකොට සල්ෆයිඩ් ඇනයනේ තියෙනවා නම් සල්ෆයිඩ් කියන්නේ තනුක අම්ල සමග වායු පිට කරන ඇනයනයක්. එහෙනම් මේකට කිසි කතන්දරයක් නැහැ. අපි මේකට දැම්මොත් එහෙම මොකක් හරි අම්ලයක් H+ දැම්මොත් H2S පිට වෙන්න ඕනි. ඔන්න කතාව. ඕක තමයි අපි සාමාන්‍යයෙන් දන්න දේ. හැබැයි පුතේ ඔයාලා නොදන්නේ යමකුත් තියෙනවා උතන. නොදන්න දේ තමයි මෙන්න මේක. දැන් ඔය දේවල් අතර සම්බන්ධය අපි නිකමට හිතලා බැලුවොත් මෙන්න මේක කල්පනා කරන්නකෝ. ඔය කොපර් සල්ෆේට් එක මම කතා කරන්නම්කෝ. එතකොට කොපර් සල්ෆයිඩ් ගත්තම
කොපර් සල්ෆයිඩ් කියන්නේ ඔයාලා ඉගෙන ගන්න KSP දාන්න පුළුවන් සංයෝගයක්. එතකොට කොපර් සල්ෆයිඩ් KSP දානවා කියන එකේ තේරුම තමයි කොපර් සල්ෆයිඩ් ජලයේදී තියෙන්නේ මෙන්න මෙහෙම සමතුලිතයක් තියෙනවා. ඔය සමතුලිතය KSP වලංගු එක්කෙනෙක්. ද්‍රාව්‍යතා ගුණිතය වලංගු එක්කෙනෙක්. එතකොට මෙයා දැන් හිතන්නකො පුතේ මෙන්න මෙහෙම අපි මේකට දානවා HCl. මේ අවක්ෂේපයට මන් දානවා HCl. HCl දැම්මම කවුද එන්නේ? H+ එනවා. හැබැයි ඔය දාන H+ මෙන්න මෙතන තියෙන සල්ෆයිඩ් එක්ක එකතු වෙලා මෙන්න මෙහෙම සමතුලිත හදයි. HS- හදයි. HS- ආයේ වැඩේ වෙයි. ඔන්න ඔහොම සමතුලිත හදද්දී ඒකේ තේරුම මොකද්ද? මේ සල්ෆයිඩ් මේකෙන් අයින් වෙනවා. සල්ෆයිඩ් අයින් වෙනවා කියන්නේ කොපර් සල්ෆයිඩ් දිගින් දිගටම දිය වෙනවා කියන එක. මම මේ ඊතලේ එක පැත්තක් විතරක් දැම්මේ. ඕක පුතේ ඔයාලා දන්නේ නැති දෙයක් තියෙනවා. දන්නේ නැති දේ තමයි ඔහොම වෙන්නේ ගොඩාක් වෙලාවට මේක ඒ ලෙවල් වල නෑමයි. ඔයාලා ඉගෙනගෙන තියෙන සමතුලිතානියත තමයි සාමාන්‍ය සමතුලිතානියත. ඊට පස්සේ KSP, KW, KA, KB ඊට පස්සේ විද්‍යුත් ගාමක බල ආශ්‍රිත ඒවා. අන්න ඔය ටිකනේ. හැබැයි උතනින් එහාට තම සමතුලිතානියත තියෙන ඔයාලා වැඩි අහලා නැති මෙන්න මේ වගේ ඒවා. formation constant, KF කියලා හැම සමතුලිතානියත තියෙනවා. තව ටිකක් ඉස්සරහට ඉගෙන ගත්තී. එතකොට මෙන්න මේ වගේ සමතුලිතතාවත් එක්ක ගණන් කතා කරද්දී ඔය වගේ සමතුලිතතාවල තියෙන තර්කය තමයි මෙන්න මේ වගේ සමතුලිතයක් ඉදිරි ප්‍රතික්‍රියාව වැඩිපුර සිද්ධ වෙනවා. පසු ප්‍රතික්‍රියාව ඊට වඩා සාපේක්ෂව අඩුවෙන් සිද්ධ වෙන්නේ. එහෙනම් හිතන්නකෝ දැන් කතාව තමයි මේකේ H+ දාන නිසා සල්ෆයිඩ් මෙන්න මෙහෙම HS- වෙයි. වැය වෙලා යනවා සල්ෆයිඩ්. ඉතින් පුතේ සල්ෆයිඩ් වැය වුණාම ලේජර් ක්ලියර් කිව්වේ ඕකනේ. සල්ෆයිඩ් වැය වුණාම සල්ෆයිඩ් ආය හදාගන්න මොකද කරන්නේ? ප්‍රතික්‍රියාව මේ පැත්තට යනවා. එතකොට කොපර් සල්ෆයිඩ් වැඩිපුර දිය වෙනවා. ඔන්න ඕක තමයි සරල කතාව. එහෙනම් කොපර් සල්ෆයිඩ් HCl වල දිය වෙන්න හරි හේතුව ඕක. අපි දන්න දේ මෙච්චර දවස් අපි නිකන් දන්නේ තනුක අම්ලයක් දැම්මම දිය වෙනවා කියන එක විතරයි. ඊට පස්සේ ලෙඩ් සල්ෆයිඩ් ඉතින් එතනත් සල්ෆයිඩ්මනේ. ඒකම තමයි කතාව. කැල්සියම් ෆොස්ෆේට්. හරි. කැල්සියම් ෆොස්ෆේට් කියන්නේත් කවුද? කැල්සියම් ෆොස්ෆේට් කියන්නේත් කවුද? එයා KSP දාන්න පුළුවන් සංයෝගයක්. එහෙනම් එයා මෙන්න මෙහෙම තියෙයි. මම ලොකුවට විස්තර කරන්නේ 3ක් කැල්සියම් ධන 2 සහ ෆොස්ෆේට් මේක. දැන් මෙන්න මේ ෆොස්ෆේට් කියන එකන එයාටත් පුළුවන් අර වගේ සමතුලිතතා හදන්න. ඒ නිසා අපි මේකට අම්ලයක් දැම්මම ෆොස්ෆේට් මේ මාධ්‍යයෙන් අඩු වෙනවා. ෆොස්ෆේට් අඩු වෙද්දී ෆොස්ෆේට් ප්‍රමාණය වැඩි කරගන්න ලේජර් ක්ලියර් මූල ධර්මයට අනුව කරන වැඩේ තමයි මෙන්න මේක ආය වතාවක් දිය වෙලා යන එක. එහෙනම් මේකත් දිය වෙනවා. එතකොට ඇයි මෙයාලා දිය වෙන්නේ නැත්තේ? සිල්වර් ක්ලෝරයිඩ් දිය වෙන්නේ නැහැ. බේරියම් සල්ෆේට් දිය වෙන්නේ නැහැ. සිල්වර් බ්‍රෝමයිඩ් දිය වෙන්නේ නැහැ. අයියෝ ඒක දිය වෙන්නේ නැති වෙන්න හේතුව තමයි එයාලා කාගෙන් හැදෙන කට්ටියද? මේ ප්‍රබල අම්ල වලින් හැදෙන කට්ටිය. ප්‍රබල අම්ල වලින් හැදෙන කට්ටිය ගත්තම එයාලගේ මොන සමතුලිතතාවද? එහෙනම් මෙහෙම සමතුලිතතාව මුකුත් නැහැ එයාලගේ ආයේ. එතනින් පස්සේ ඇති වෙන ඒවා. එහෙම සමතුලිතතාවයක් නැති නිසා සිල්වර් ක්ලෝරයිඩ් කියන එකට ප්‍රබල අම්ල දාලා මුකුත් කරන්න බෑ. ඊට පස්සේ බේරියම් සල්ෆේට් කියන එකට ප්‍රබල අම්ල දාලා මුකුත් කරන්න බෑ. සිල්වර් බ්‍රෝමයිඩ් කියන එකට ප්‍රබල අම්ල දාලා මුකුත් කරන්න බෑ. එහෙනම් අම්ලයක දියවීම තීරණය කරද්දී හරි සරලයි. මේක ගොඩාක් තැන්වල වළංගු වෙනවා. ගොඩාක් තැන්වල වළංගු වෙන්නේ. දැන් සමහර වෙලාවට මේකේ ෆොස්ෆේට් වල මේක මෙන්න මේ ෆොස්ෆේට් වගේ ඒවා තිබ්බම දිය වෙනවද කියන එක අපිට ගන්න බැරි අවස්ථා තියෙනවා. ප්‍රතික්‍රියා කරනවා කියලා ගන්න පුළුවන්. දිය වෙනවද කියන එක ගන්න බැරි හේතුව තමයි ওই සමහර තැන්වල මේ හැදෙන බයිෆොස්ෆේට වගේ ඒවත් සුදු අවක්ෂේප විදියටම තියෙනවා. එතකොට බයිෆොස්ෆේටයක් සුදු අවක්ෂේපයක් විදියටම තිබ්බම අපි දන්නේ නැහැ නේ එතන සුදු පාට එකක් තියෙනවා අන්තිමටත් සුදු පාට එකක් තියෙනවා. ප්‍රතික්‍රියාවක් වෙලාද නැද්ද මොනවාද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා ප්‍රශ්නයක් තිබ්බට සාමාන්‍යයෙන් අම්ලයක් දැම්මම මේ වගේ එකට මෙයා අයින් වෙනවා. සරල කතාව. මෙයා තියෙන ටික නැති වෙලා යනවා. හැදෙන ටික ගැන මම කතා කරේ නැහැ. ඔන්න කතාව.
එහෙනම් දුබල අම්ලයකින් එන ඇනායනයක් තිබ්බම හරි ලේසි. දුබල අම්ලයකින් එන ඇනායනයක් තිබ්බම ඒවට අම්ලයක් දැම්මම මොකද වෙන්නේ? ඒ දුබල අම්ලයේ සමතුලිතතාවයක් ඇති වෙන නිසා එයාලා අම්ලවල දිය වෙනවා. ප්‍රබල අම්ලයකින් එන ඇනායනයක් තිබ්බම ප්‍රබල අම්ලවල එහෙම මොකුත් සමතුලිතතාවක් නැති නිසා එයාලා දිය වෙන්නේ නැහැ. AgCl දිය වෙන්නේ නැහැ. බේරියම් සල්ෆේට් දිය වෙනවද නැහැ? දිය වෙන්නේ නැහැ. මේ පැත්තට තව උදාහරණයක් ගන්නකො මෙන්න මෙයා. බේරියම් සල්ෆයිඩ්. හරි ජනප්‍රිය සංයෝගයක්නේ. හැබැයි කොච්චර ජනප්‍රිය වුණත් කොච්චර දැනගත්තා වුණත් සල්ෆයිඩ් කියන්නේ දුර්වල අම්ලයකින් එන එකනේ. එහෙම නැත්නම් අපි දන්න සරල කතාව සල්ෆයිඩ් කියන්නේ තනුක අම්ල දැම්මම වායු පිට කරන එකනේ. ඒ නිසා එයා දිය වෙනවා කියන එක අපිට හරි ලේසියෙන් කතා කරන්න පුළුවන්. හැබැයි එතන තියෙන ඔයාලා නොදන්න තර්කය තමයි මෙයා කවුද? සල්ෆයිඩ් කියන එකනා දුබල අම්ලයකින් එන එකනේ. ඒ නිසා එයාගේ අර මම කියපු දෙවෙනි සමතුලිතතාවය ඇති වෙලා දිය වෙනවා. හරි? දිය වෙනවා. අන්න ඔය දේවල් වැදගත් අපිට. ඊට පස්සේ මට ඔතන ඔය දේවල් එක්කම මම ඔයාලා ලියන්න නම් දෙන්නේ නැතු වෙන්නම්. මතක තියාගන්න සරලව ප්‍රබල අම්ල වලින් එන තියෙනවා නම් ඒවා කොහොමත් අම්ලවල දිය වෙන්නේ නැහැ. දුබල අම්ල වලින් එන තියෙනවා නම් ඒවා අම්ලවල දිය වෙනවා. ඔච්චර ඔයාලා මතක තියාගන්න ඕනේ. මට ඔතන මතක් වුණ එකේ ඔය දෙවෙනි සමතුලිතතා කියන જાතිය මතක් වුණ නිසා මම ඔය උභයගුණී ලෝහ ගැන තව චුට්ටක් කරලා ඉන්නම්. උභයගුණී ලෝහ ගැන. එතකොට අන්න ඔය උභයගුණී ලෝහවල කතාව එහෙමත් ටිකක් මේකට ළඟින් යයි. බලමුකෝ. මම එදා ඇලුමිනියම් සහ ඇලුමිනියම් ධන 3 සහ සින්ක් ධන 2 ගැන කිව්වා. කිව්වට මම නිකන් ඔහේ ඒ දෙන්නගේ පොඩි ලක්ෂණ ටිකක් විතරයි කතා කරේ. මම එතනින් එහාට මෙන්න මෙහෙම දෙයක්ත් කියන්නම්. මෙන්න මෙහෙම දෙයක්ත් කියන්නම්. අපි දැනට විශ්ලේෂණ ක්‍රම 15ක් විතර කතා කරා. මම 16 වෙනි එක මෙහෙම ගන්නම්. එහෙනම් උභයගුණී ලෝහ ගැන චුට්ටක් කතා කරමු. උභයගුණී ජීවීන් කිව්වම ඔයාලා දන්නවා සරල අර්ථ දැක්වීම මම දන්නේ ඊට එහා ගිය ජීව විද්‍යාත්මක අර්ථ දැක්වීම මොකක්ද කියන එක. මම දන්න දේ තමයි උභයගුණී ජීවියෙක් කිව්වම ඌ දියෙත් ඉන්නවා ගොඩෙත් ඉන්නවා. එතකොට උභයගුණී ලෝහ කියන જાතිය අම්ලත් එක්කත් ප්‍රතික්‍රියා කරනවා ඒ වගේම භස්මත් එක්කත් ප්‍රතික්‍රියා කරනවා. අන්න ඕවා තමයි උභයගුණී ලෝහ කියන්නේ. එහෙනම් පළවෙනි කරුණ අපිට වැදගත්. උභයගුණී ලෝහයක් කියන්නේ මොකද්ද? අම්ල සමග මෙන්ම භස්ම සමගද ප්‍රතික්‍රියා කරන ලෝහ උභයගුණී ලෝහ හැඳින්වේ. අපි දන්න ජනප්‍රියම උභයගුණී ලෝහ තමයි ඇලුමිනියම් ධන 3 එන්නේ ඇලුමිනියම් වලින්. තව සින්ක්, තව බෙරිලියම් S ගුණුවේ හම්බෙන උභයගුණී ලෝහයක්. ඊට අමතරව ලෙඩ් උභයගුණී ලෝහයක්. තව තියෙනවා මම ලියන්නේ ඔක්කොම. තව මම මෙතන ওই සමහර තැන්වල මෙන්න මේ කැඩ්මියම් උභයගුණී ලෝහයක් කියලා ගන්නවා. ඕකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එතකොට දැන් කතාව මෙහෙමයි. මේ උභයගුණී ලෝහ ගත්තම අම්ලත් එක්කත් ප්‍රතික්‍රියා කරනවා භස්මත් එක්කත් ප්‍රතික්‍රියා කරනවනේ. එහෙනම් අම්ලත් එක්ක ප්‍රතික්‍රියාව ගත්තොත් ඉතින් මම ඇලුමිනියම් ගන්නම්. ලේසි එක්ක නිසා. ඇලුමිනියම් HCl වගේ අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරලා ඇලුමිනියම් ක්ලෝරයිඩ් හැදෙයි. ඊට අමතරව H2 පිට කරයි. මම සමීකරණේ තුලිත කරලා නැහැ. දෙකක් ඇලුමිනියම් දෙවරක් 3 6යි 6ක් HCl 3ක් H2. ඔන්න තුලිත සමීකරණය. ඊට පස්සේ මේ එකක්නේ. තව භස්මත් එක්ක ප්‍රතික්‍රියාව ගත්තොත් ඇලුමිනියම් භස්මත් එක්ක ප්‍රතික්‍රියාව ගත්තොත් NaOH වගේ හරි ජනප්‍රිය භස්මයක් ගන්නම්කෝ. මට මේක කියන්න ඕනේ වුණු තව තැනක්. මට කියන්න ඕනේ වුණු දේ තමයි මෙන්න මේ වගේ උභයගුණී ලෝහ භස්මත් එක්ක ප්‍රතික්‍රියාව ගත්තම ඕකේ හැදෙන ඵලය ටිකක් වෙනස්නේ. අපිට ටිකක් උරු නැති ඵලයක්නේ. ඕකේ ඵලය අපිට ලේසියෙන් ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. සාමාන්‍යයෙන් හරිම විදියක් නොවුනට ඒ කියන්නේ මේ තියරියක් නොවුනට අපිට වැඩේ වෙනව නම් ඉතරයිනේ. ලේසියෙන් ගන්න විදිය තමයි කවුද ඉන්න ලෝහ දෙක මේ දෙන්නගේ? ඇලුමිනියම් තමයි මෙතන ලෝහය. මෙතන ලෝහය කවුද? සෝඩියම්. ඔය දෙන්නගේ ඔක්සයිඩ් දෙක ලියන්නකෝ. සෝඩියම් වල ඔක්සයිඩ් ඒ තමයි සෝඩියම් ඔක්සයිඩ්. ඇලුමිනියම් වල ඔක්සයිඩ් ඒ තමයි ඇලුමිනියම් ඔක්සයිඩ්. ඔය දෙන්න එකතු කරන්නකෝ. එකතු කරද්දී ඉතින් මෙහෙමයි පොඩ්ඩක් සාමාන්‍ය දැනීමක් තියෙන්න ඕනි. මම මුලින් ලියන්නේ හැම වෙලාවෙම භස්මයේ තියෙන ලෝහ අයනය.
බෂ්මයේ තියෙන ලෝහ අයනය. NaOH නම් Na, KOH නම් K. අන්න ඔය විදිහට. එහෙනම් මම මුලින් බෂ්මයේ ලෝහ අයනය ලිව්වම Na2 ඇලුමිනියම් 2යි ඔක්සිජන් 4යි. තව සුළු කරන්න පුළුවන් NaAlO2. එහෙනම් මේකේ ඵලය තමයි NaAlO2 සහ හයිඩ්‍රජන්. මං ආය තුලිත කරන්න යන්නේ නැහැ මේක. තුලිත කරනකොට ඔයාලා වැඩේ කරගන්න. ඇලුමිනියම් AlO2 බවට පත් වෙනවා. අතන ඔක්සිහරණය වෙනවා. ඕක තුලිත කරද්දී විශේෂ කරුණක් තියෙනවා. ඒකත් පොඩ්ඩක් හිතලා බලලා වැඩේ කරගන්න. ඊට පස්සේ දැන් මේක හැමතැනටම වළංගුයිද කියන එක චුට්ටක් බලමුකෝ. මම ඕකට තව එකක් ගන්නම්. එහෙනම් සිංක් ගමුකෝ. සිංක් ගත්තොත් සෝඩියම් වල ඔක්සයිඩේ සෝඩියම් ඔක්සයිඩ්, සිංක් වල ඔක්සයිඩේ සිංක් ඔක්සයිඩ් දෙන්න එකතු කරාම Na2ZnO2 වළංගුයි. වළංගුයි. ඕක තමයි කතාව. එහෙනම් උභයගුණී ලෝහ ප්‍රබල බෂ්මත් එක්ක ප්‍රතික්‍රියා කරාම හැදෙන සංයෝගයේ සූත්‍රය ඔන්න ඔය විදිහට ගන්න පුළුවන්. ඔය විදිහට ගන්න පුළුවන්. ඕක එන විදිය මම තව චුට්ටකින් කියන්න. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි උභයගුණී ලෝහ ප්‍රතික්‍රියා කරන්නේ. ඔයාලා ඇලුමිනියම් එකක් දාගෙන සිංක්ගෙත් ඔය වගේ ප්‍රතික්‍රියා දෙක දාගන්න. නෝට් එක පිළිවෙල තියාගන්න. ඒක තමයි කතාව. ඊට පස්සේ මට තව කියන්න ඕනි විශේෂ වැදගත් කාරණයක් තියෙනවා. කාරණේ තමයි දැන් මේ වගේ ප්‍රතික්‍රියා ගත්තම පුතේ මේ ප්‍රතික්‍රියාවේ අපිට වැදගත් දේ තමයි මේ ප්‍රතික්‍රියාවේ මෙතනින් පස්සේ වෙන්න පුළුවන් දේවල් ගැන. මේ ප්‍රතික්‍රියාවේ මෙතනින් පස්සේ වෙන්න පුළුවන් දේවල් ගැන. මම මේක අයින් කරලා දාන්නම්. මම මේක මකන්නම්. එතකොට මම එහෙම කියන්න හේතුව තමයි ඔය ඇලුමිනියම් ගැන එහෙම නිතර විභාගවලදී අහන නිසා. දැන් මෙතන තියෙන්නේ ඇලුමිනියම්ගේ මොන ඔක්සිකරණ අවස්ථාවද? ධන 3 කියන ඔක්සිකරණ අවස්ථාව. ඒ ගැටලුවක් නැහැ. ඇලුමිනියම් ධන 3. බිඳුව ඔන්න ධන 3 වෙලා. ඔක්සිහරණ ප්‍රතික්‍රියාවක් ඕක. එහෙනම් කොහේ හරි තැනක භාෂ්මික මාධ්‍යයේදී ඇලුමිනියම් AlO2 මයිනස් අයන බවට ඔක්සිකරණය වේ කිව්වොත් ඒක හරි. ඒක හරි. වාක්‍යයක් විදිහට තිබ්බත් ඒක හරි. අපි දැන් කතා කරමු. දැන් මේ වගේ අවස්ථාවක මෙතනින් එහාට වෙන්න පුළුවන් දේවල්. මෙතනින් එහාට වෙන්න පුළුවන් දේවල්. පළවෙනි කාරණේ තමයි පුතේ. දැන් මේ තියෙන්නේ ඇලුමිනියම් අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරනවා, බෂ්මත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ඔය වගේම තමයි උභයගුණී ලෝහවල ඔක්සයිඩත් අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරනවා, බෂ්මත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. මම ඒකටත් උදාහරණයක් ලියන්නම්. එතකොට ඔය ඇලුමිනියම් ඔක්සයිඩ් කියන එකන ගත්තොත් HCl එක හයක් නෙමෙයි HCl එක මෙයාට HCl දැම්මොත් හැදෙයි ඒත් අර ඵලය සහ H2 වෙනුවට H2O මෙයාට අපි දැම්මොත් NaOH ඒත් හැදෙයි මෙන්න මේ ඵලය NaAlO2 සහ H2O. පොඩි කතාවක්. ඕකත් ඕනි. එහෙනම් උභයගුණී ලෝහත් ප්‍රතික්‍රියා කරනවා, ඔක්සයිඩත් ප්‍රතික්‍රියා කරනවා, අම්ල සමග මෙන්ම භෂ්ම සමගත්. දැන් මෙතනින් එහා චුට්ට ගත්තම මෙන්න මේ සංයෝගය මට මාර වැදගත්. මේ සංයෝගය මාර වැදගත්. මම ඊළඟට කතා කරන්නම් මෙන්න මේ උභයගුණී ලෝහ සිදු කරන ප්‍රතික්‍රියාව කොහොමද කියන එක. මේ දේවල් වැදගත්. හරි. එතකොට මේ ලෝහවල ප්‍රතික්‍රියාව දැන් ඔය මේ තියෙන්නේ කෙලින්ම ලෝහයේ ප්‍රතික්‍රියාවනේ. අපි ඊළඟට ගමු මොන ක්‍රමයකින් හරි ඇලුමිනියම් ක්ලෝරයිඩ් හදාගෙන තියෙන තැනක්. කෙලින්ම ඇලුමිනියම් ධන 3 තියෙන තැනක් ගන්නම්කො මං. මෙන්න මේක. අපි කතා කරමු මෙන්න මේ වගේ වැඩක්. උභයගුණී ලෝහවල මං ගිය සතියේ කියපු දෙයක් තමයි එක දෙයක් මෙන්න මේක. ඇලුමිනියම් ධන 3 වගේ උභයගුණී ලෝහ අයන වලට මම දැම්මොත් NaOH දාගෙන යද්දි ඔය ඊතලයේ උඩ දාගෙන තියෙද්දි මම ඔය ගොඩාක් වෙලාවට මම ඒක ක්ලාස් වල නම් කියලා තියෙනවා. මම හිතන්නේ මෙහෙම දාගෙන යනවා කියලා හිතන්න කියලා. දැන් මේක නම් එහෙම නෙමෙයි. මේක මම නිකම් ප්‍රතික්‍රියාව පෙන්නන්න ලිව්වේ. එතකොට මේකෙන් හැදෙන එකනා තමයි ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ්. පුතේ කතාව මේකයි. උභයගුණී මූලද්‍රව්‍ය එයාලගේ අයන
NaOH ඔහොම චුට්ට එකතු කරගෙන යද්දී හදනවා අවක්ෂේප මෙන්න මෙයාලා බොහෝ විට සුදු අවක්ෂේප හැම වෙලාවෙමද නෑ බොහෝ ඒවා සුදු එහෙම සුදු නොවන උභයගුණී මූලද්‍රව්‍ය වල හයිඩ්‍රොක්සයිඩ් තියෙනවද මූලද්‍රව්‍ය වල හයිඩ්‍රොක්සයිඩ් නැති වුණත් ඔය ක්‍රෝමියම් වල ධන 3 කියන එක න උභයගුණීනේ ඔයාලා ඩී ගුණ ඉගෙන ගන්න එක්කෙනෙක්නේ එතකොට ක්‍රෝමියම් ධන 3 හයිඩ්‍රොක්සයිඩ් CrOH3 ඩී ගුණුව පෙරලලා පාට හොයලා බලන්න ඕක සුදු පාට නෙමෙයි එහෙනම් මෙන්න NaOH දාගෙන යද්දි සුදු අවක්ෂේපය හැදෙනවා. ඔය හැදෙන සුදු අවක්ෂේපයට මම තවදුරටත් NaOH දාගෙන යද්දි පුතේ කතාව මේකයි. මේ සුදු අවක්ෂේපයට තවදුරටත් NaOH දාගෙන යද්දි මෙයා දිය වෙනවා. දිය වෙලා හැදෙනවා. මෙන්න මෙහෙම එක්කෙනෙක් හැදෙනවා NaAlO2 මෙයාත් අර කලින් හැදුන එක නාම නේද? මෙයාත් අර කලින් හැදුන එක නාම තමයි. හරි. එහෙනම් මෙන්න ඊළඟ කතාව තමයි ඕනනම් ලියාගන්න කතාව මෙන්න මේකයි. උභයගුණී ලෝහ අයන වලට NaOH වැනි ප්‍රබල භෂ්මයක් එකතු කරගෙන යාමේදී පළමුව බොහෝ විට සුදු අවක්ෂේපයක් සෑදෙන අතර වැඩිපුර ප්‍රබල භෂ්මය හමුවේ සුදු අවක්ෂේපයේ දිය වෙලා හැදෙන එක තමයි අන්න ඒක. හරි. ඕක ඔයාලා දන්න කතාවනේ. මම ඕක කියන්න නෙමෙයි මෙච්චර වල දැඟලුවේ. ඕකෙන් එහා පැත්ත චුට්ට කියන්න. මෙන්න මේකයි කතාව. පුතේ මෙන්න මේ හැදෙන NaAlO2 තියෙනව නේද? මෙයා හැදුනේ තව තැනක් මතක් කරන්නකො. මේ වගේ තැනකදීත් හැදෙනවා. ඇලුමිනියම් නිකම්ම NaOH වගේ භෂ්මයකනුත් හැදෙනවා. NaAlO2. ඔය මේ NaAlO2 කියන එක නා මෙහෙම ලියලා තිබ්බට මෙයා ලියන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා. මෙයා ලියන්න පුළුවන් අනිත් විදිය තමයි මෙන්න මේක. මම මේකත් මකලා දාන්නම්. එයා ලියන්න පුළුවන් විදිය තමයි මම ප්‍රතික්‍රියාවක් විදියට ලිව්වොත් මෙන්න මේක ගන්නකො පුතේ මේ ඇලුමිනියම්ගේ හයිඩ්‍රොක්සයිඩය සුදු පාට හයිඩ්‍රොක්සයිඩය මේකට මම OH- එකක් දානවා. දැන් මම හැදෙයි AlOH4- මට ඔන්න ඔහොම ඔය ප්‍රතික්‍රියාව ලියන්නත් පුළුවන්. එතකොට AlOH4- කියන එකනාගෙන් මෙයාගෙන් ඔය හයිඩ්‍රජන් සම්පූර්ණයෙන්ම නැති වෙන තරමටම ජලාණු ඉවත් වෙලා ගියාම තමයි අර AlO2- කියන අයනේ හැදෙන්නේ. එහෙනම් මෙයාගෙන් ජලාණු අයින් වෙලා ගියාම හයිඩ්‍රජන් 4ක් තියෙනවනේ. හයිඩ්‍රජන් 4 අයින් වෙන්න නම් ජලාණු කීයක් අයින් වෙන්න ඕනිද? 2ක් අයින් වෙන්න ඕනි. ජලාණු 2ක් අයින් වුණාම හයිඩ්‍රජන් 4ම අයින් වෙනවා. මෙතන ඔක්සිජන් උත්පත්ති 4ක් තියෙනවනේ. හයිඩ්‍රජන් 4යි ඔක්සිජන් 4යිනේ. ඔක්සිජන් 4ෙන් ජලාණු 2ක් කියන්නේ ඔක්සිජන් 2ක් අයින් වුණාම තවදුරටත් ඔක්සිජන් 2ක් ඉතිරි වෙනවා. ඍණාරෝපණය මුකුත් වෙන්නේ නැහැ. AlO2- ඔන්න එයා. එහෙනම් ඒක තමයි කතාව. හැබැයි මට කියන්න ඕනේ උනේ පුතේ මෙන්න මේ ප්‍රතික්‍රියාව ගත්තම මේක විශේෂයි. මේක සමතුලිත ප්‍රතික්‍රියාවක්. එතකොට මෙයා තිබ්බත් හෝ AlO2- තිබ්බත් දෙන්නෙක් එහෙම නෙවෙයි. එක්කෙනෙක්ම තමයි. ඕක සමතුලිත ප්‍රතික්‍රියාවක්. දැන් තමයි කතාව. එහෙනම් මේක සමතුලිත ප්‍රතික්‍රියාවක් නම් අපි ඇලුමිනියම් ධන 3ට වැඩිපුර NaOH දැම්මොත් කෙලින්ම මෙතෙන් යන්න බැරිද? පුළුවන්නේ. ඇලුමිනියම් ධන 3ට වැඩිපුර NaOH දැම්මොත් මෙයා පේන්නේ නැතුව කෙලින්ම මෙතෙන්ට ගිහිල්ලා තියෙනවා. මෙයා අඩු පොඩි ප්‍රමාණයක් තිබිලා සමතුලිතතාවයට ඇති වෙන්න විතරක් තිබිලා වැඩිපුර තියෙයි මෙයා. දැන් මේ සමතුලිතයට මම දානවා මොනවද? මේ සමතුලිතයට මම දානවා ආයේ අම්ලයක්. HCl වගේ අම්ලයක්. අම්ලයක් දැම්මම OH- අඩු වෙනවා අම්ලයක් දැම්මම. හරි? OH- අඩු වෙනවා. OH- අඩු වෙද්දී සමතුලිතේ වමට බර වෙලා ආයේ මෙයා හැදෙනවා. එහෙනම් මේ ද්‍රාවණයට ආයේ අම්ලයක් දාගෙන ගියාම මොකද වෙන්නේ? ආයේ අම්ලයක් දාගෙන ගියාම වෙන වැඩේ තමයි සුදු අවක්ෂේපය ආයේ හැදෙනවා. අන්න ඕක අපිට විශේෂයෙන් වැදගත්. ඕක ගොඩක් තැන්වල හම්බෙන තැනක් සහ හරියට ඉගෙන ගන්නේ නැති තැනක්. හේතුව තමයි මෙන්න මේ සමතුලිතතාවය. එතකොට මේකෙත් වැදගත් දේවල් ඔයාලා දාගන්න මම මෙන්න මෙහෙම ලේසියෙන් ලියන්නම්. එහෙනම් මෙන්න මේ ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් වලට
NaOH දැම්මම මෙයා හැදෙනවා වගේම තමයි ආය මේ පැත්තට ගන්න පුළුවන් කවුරු දාලාද HCl දාලා ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් කරගන්න පුළුවන් තව HCl දැම්මොත් ඔය සුදු අවක්ෂේපය ආය දිය කරලා ඇලුමිනියම් ක්ලෝරයිඩ් බවට පත් කරගන්න පුළුවන් HCl දැම්මොත් ඇලුමිනියම් ක්ලෝරයිඩ් බවට වැඩිපුර තියෙන කෙනානේ පුතේ මූලික ප්‍රභේදයක එතකොට එයාට අනුව තමයි අපි ද්‍රාවණය ගැන කතා කරන්නේ එහෙනම් උභයගුණී ලෝහ වල වැදගත් කතාවක් මේක කතාව තමයි එහෙනම් උභයගුණී ලෝහ වැඩිපුර OH- එක්ක ඉන්නේ මෙහෙම උභයගුණී හයිඩ්‍රොක්සයිඩ් වැඩිපුර OH- එක්ක ඉන්නේ මෙහෙම හැබැයි ඒක අපිට නොපෙනුනාට මොකද්ද සමතුලිතතාවයක් ඔය සමතුලිතතාවයේ OH- තියෙනවා OH- ටික අයින් කරගන්න කවුරු හරි ප්‍රභේදයක් දැම්මොත් සමතුලිතතාවය ආයෙ වමට ඇවිල්ලා නැවත වතාවක් සුදු අවක්ෂේපය ඇති වෙයි ඒ ඇති වෙන සුදු අවක්ෂේපයට තවදුරටත් අම්ලය දාගෙන ගියොත් මේක භස්මයක් නේ තවදුරටත් අම්ලය එකතු කරගෙන ගියොත් ආයෙ වතාවක් දිය වෙයි එහෙනම් ඔන්න ඔය නිරීක්ෂණය මම හිතනවා ගොඩාක් දෙනෙකුට අහු වෙලා නැති එකක් ඒ නිසා හරියට වැඩේ කරගන්න මම ආයෙ වතාවක් කියන්නම් උභයගුණී ලෝහ NaOH දැම්මම සුදු අවක්ෂේප හැදෙනවා හැදෙන සුදු අවක්ෂේපය NaOH දැම්මම දිය වෙනවා ඒ ද්‍රාවණයට ඇලුමිනියම් ඒ ද්‍රාවණයට HCl වගේ දැම්මොත් ආයෙ සුදු අවක්ෂේපයක් හැදෙනවා තවදුරටත් HCl දැම්මොත් ඒක ආයෙත් දිය වෙනවා ඔන්න මේක වැදගත් කතාවක් එතකොට ද්‍රාවණයක් ඉන්න තැන අපි දන්නේ නැති නිසා ওই ද්‍රාවණයක් ඉන්නේ අතනද මෙතනද අපි දන්නේ නැති නිසා HCl දැම්මම සුදු අවක්ෂේපයක් ආයෙ හැදෙනවා කිව්වොත් අන්න මේකත් අපිට ගෙස් කරන්න පුළුවන් තැනක් HCl දැම්මොත් සුදු අවක්ෂේපයක් ආයෙ හැදෙනවා කිව්වොත් මේකත් අපිට ගෙස් කරන්න පුළුවන් තැනක් මීට අමතරව මම ඔයාලට කතා කරා අර 14 15 කාණ්ඩවල ජල විච්ඡේදනයේදී BiCl3 වගේ එකට ජලය දැම්මම BiOCl සුදු අවක්ෂේපය සහ HCl හැදෙයි කිව්වා. මේකත් සමතුලිතතාවය වෙන්නේ පුතේ. එතකොට මේ සමතුලිතතාවය ගත්තම ද්‍රාවණයකට ජලය දැම්මම සුදු අවක්ෂේපයක් හැදෙනවා. HCl ඒ සුදු අවක්ෂේපයට HCl දැම්මම ඒක දිය වෙනවා. ඕකනේ එතනුනේ. දැන් කතාව තමයි මොකක් හරි ද්‍රාවණයක් තියෙනවා HCl දැම්මම සුදු අවක්ෂේපයක් හැදීගෙන යනවා නම් ඔහොම ඒවා නම් ඉන්න ගොඩක් තියෙනවනේ. දැන් සිල්වන් ධනායන තිබ්බත් ඔහොම වෙනවනේ. හැබැයි අමතකම වෙන අපි සැක කරන්නෙම නැති තැනක් තමයි මෙන්න මෙතන. මේකත් සැක කරන්න. උභයගුණී ලෝහයක මෙන්න මෙහෙම අවස්ථාවක් වුණොත් මෙහෙම වෙන්න පුළුවන් කියන එකත් අනිවාර්යෙන් මතක තියාගන්න. විශේෂයෙන් මේක ওই ගොඩාක් තැන්වල දෙන එකක්. එහෙනම් ඔකත් වැදගත් අපිට. එහෙනම් ආයෙ කියන්න උභයගුණී ලෝහ අයන NaOH එක සුදු අවක්ෂේප හදයි වැඩිපුර NaOH වල එයා දිය වෙයි. දිය වෙන එකනකට නැවත HCl දැම්මොත් එහම ආයෙ සුදු අවක්ෂේපය හැදෙයි. එයාට තවදුරටත් HCl දාලා මේ පැත්තටම ගන්න පුළුවන්. හරි. ওই කතාව ඇති. දැන් ඔය වගේම තමයි ඔයාලට මතක ඇති ඔයාලා මම මේකත් මකලා දාන්නම්. ඔයාලට මතක ඇති ඔයාලා ඉගෙනගෙන තියෙනවා මෙන්න මෙහෙම කතාවක්. මමත් ඉගෙනුවා ඒක. සිල්වර් ක්ලෝරයිඩ් තනුක ඇමෝනියා වල දිය වෙනවා කියන එක. සිල්වර් ක්ලෝරයිඩ් තනුක ඇමෝනියා වල දිය වෙනවා කියන එක. මෙන්න මේක ගන්නකො. එතකොට සිල්වර් ක්ලෝරයිඩ් මම මේක ආයෙ කියන්නේ සිල්වර් ක්ලෝරයිඩ් ද්‍රාවණයක තියෙන්නේ මෙන්න මේ විදිහට. මෙයා තනුක ඇමෝනියා වල දිය වෙන හේතුවත් මම කියන්නම්කෝ. මම දැන් අද පටන් ගද්දි කිව්වා මෙයා ඇයි අම්ලවල දිය වෙන්නේ නැත්තේ කියන එක. අම්ලවලදී මෙයාව අයින් කරන්න කෙනෙක් නැහනේ. ඒ නිසා දිය වෙන්නේ නැහැ. AgCl දිය වෙන්නේ නැහැ අම්ලවල. හැබැයි පුතේ අපි මේකට ඇමෝනියා දැම්ම කියලා හිතන්නකෝ. ඇමෝනියා දැම්මොත් කතාව මෙන්න මේකයි. ඔය දාන ඇමෝනියා සිල්ව ධන එක්ක ඔය දාන ඇමෝනියා සෙට් වෙලා මෙන්න මෙහෙම එක්කෙනෙක් හැදෙනවනේ. මෙහෙම එක්කෙනෙක් හැදෙනවා. වැඩේ කියන්නේ මෙන්න මෙයාට වඩා මෙයාගේ මම අර කිව්වේ සිලබස් එකේ නැති නියතයක් තියෙනවා උත්පාදන නියතය කියලා. ෆෝමේෂන් කොන්ස්ටන්ට්. මෙයාගේ ෆෝමේෂන් කොන්ස්ටන්ට් එක සෑහෙන ලොකු වගයක්. මොකක් හරි නියතය ඉංග්‍රීසි නම් ඕනේ නැත්තම් මොකක් හරි නියතය සෑහෙන ලොකු වගයක්. එහෙම ලොකු වගයක් වුණ ගමන්ම
NH3 දැම්ම ගමන්ම AG+ චුට්ටක් එක්ක NH3 ප්‍රතික්‍රියා කරගෙන මෙහෙට යනවා. දැන් ඔන්න AG+ අඩු වුණා. AG+ අඩු වෙනකොට ඒක බලපාන උඩ ප්‍රතික්‍රියාවට. එයා කරන වැඩේ අයියෝ AG+ අඩු වුණා මම කොහොම හරි මේක වැඩි කරගන්න ඕනේ. මෙයා දිය වෙනවා. මෙයා මෙහෙට ගියොත් තමයි AG+ හැදෙන්නේ. එහෙනම් මේ ඇමෝනියා වල දිය වෙන කතාව ඔන්න ඕකයි. ඔන්න ඔය දේවල් පොඩ්ඩක් හොඳට මතක තියාගන්න. එහෙනම් සරල කතාව මෙන්න මේ වගේ ඔය විශේෂයෙන් ඔයාලගේ සිලබස් එකේ උගන්වන්න කියලා නෑ. ඇම්මීන් සංකීර්ණ හදනේවත් මෙතන මම කලින් උගන්වපු මෙන්න මේ වගේම OH- එක්ක මෙයාලා තියෙනවා වගේම සමතුලිතතාවයක තමයි තියෙන්නේ. එතකොට ওই සමතුලිතතාවේ මොනවා හරි දේවල් අයින් කරගන්න පුළුවන් නම් මරු. අයින් කරගන්න පුළුවන් නම් ඒක සමතුලිතතාවයට බලපානවා. දැන් මම එහෙම කියන්න හේතුව තමයි මෙතන එතකොට මේකට මේ පද්ධතියට මන් දැම්ම කියලා හිතමුකෝ දැන්. මෙහෙම වෙලා තියෙන පද්ධතියකට මන් දානවා අම්ලයක්. මේ වැඩෙත් වෙලා දානවා අම්ලයක්. අම්ලයක් දැම්මම මොකද වෙන්නේ? අම්ලට භස්ම පේන්න බෑනේ. භස්ම පේන්න බැරි නිසා මෙතන ඉන්නවා භස්මයක් ඇමෝනියා. ඔය භස්මයත් එක්ක දාන අම්ලය ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා කරාම ඇමෝනියා ප්‍රමාණය අඩු වෙනවා. ඇමෝනියා අඩු වෙද්දි මේ සමතුලිතේ දකුණට බර වෙනවා. මෙතන සිල්ව ප්‍රමාණය වැඩි වෙනවා. සිල්ව ප්‍රමාණය වැඩි වීම ඉහත සමතුලිතයට බලපානවා. සිල්ව වැඩි වුණා කියන්නේ නැවත වතාවක් සිල්ව ක්ලෝරයිඩ් අවක්ෂේප වෙනවා. හරි? ඕව හරි ලස්සනයි. තැන් වලදී තමයි ගැලපෙන්නේ. මොන ලස්සනද කෙමිස්ට්‍රි මොන පාටද ඒව අපිට වැඩක් නැහැ. කෙමිස්ට්‍රි කියන්නේ සාමාන්‍යයෙන් හරියට ඉගෙන ගත්තා නම් තැන් වලදී නියමයට මතක් වෙන සබ්ජෙක්ට් එකක්. ඇත්ත කතාව. කෙමිස්ට්‍රි කියන්නේ එකකට එකක් සම්බන්ධ සබ්ජෙක්ට් එකක්. මුල් පාඩම් වල ඉගෙන ගන්න දේවල් ආයෙ කොහෙන් හරි එනවා. දැන් අකාබනික රසායනේ අපි කතා කරන මේවා බලන්නකො KSPට සම්බන්ධ වුණ හැටි. එහෙම තමයි. හරි? කෙමිස්ට්‍රි දැන් ඔයාලා පොඩි ලිමිට් එකකින් ඉන්නේ. ඔය ටික විතරක් නෙමෙයි කෙමිස්ට්‍රි කියන්නේ. කෙමිස්ට්‍රි ඔයිට එහා තියෙනවා. හරි ලස්සන සබ්ජෙක්ට් එකක් කෙමිස්ට්‍රි කියන්නේ. නිකන් ඔයාලා විශේෂයෙන්ම ඔය කෙමිස්ට්‍රි කියන්නේ මෙලෝ රහක් නැති සබ්ජෙක්ට් එකක් කියලා නිතන් ඉන්නේ. එහෙම නැහැ. කෙමිස්ට්‍රි කියන්නේ හොඳ ලස්සන සබ්ජෙක්ට් එකක්. ඇත්ත කතාව. කෙමිස්ට්‍රි වලට හරිය ආසාවක් ඇති කරගත්තොත් කෙමිස්ට්‍රි වැඩ ටික හරියට සෙට් වුණොත් ඔයාලගේ ආසම සබ්ජෙක්ට් එක කෙමිස්ට්‍රි. අන්න ඒක විශේෂයෙන් මතක තියාගන්න. කියන්නේ ඔයාලා හරියට වැඩ ටික කරලා වැඩ අතපහුව කරගන්න නැතුව හරියට කරනවා නම් කෙමිස්ට්‍රි කියන්නේ නියමම ආසම රස විඳින්න පුළුවන් සබ්ජෙක්ට් එකක්. මේ වගේමුත් ඕනි මොනවා හරි තියෙනවා නම් දාගන්න. මේකේ කතාව ආයෙ කිව්වොත් මෙන්න මෙයත් සමතුලිතයක්. එහෙනම් AgCl තියෙන එකට අපි දැම්මොත් ඇමෝනියා ඒක දිය වෙනවනේ. අපි දන්නවා ගුණාත්මක විශ්ලේෂණයේදී ඔක. හේලයිඩ් යන හඳුනා ගැනීම පරීක්ෂාවක්. තනුකෙච්චන් O3 වල මෙයා දිය වෙන්නේ නැහැ කියලාත් අපි කතා කරා. එහෙම දිය වුණාට පස්සේ මෙන්න මේ ප්‍රතික්‍රියාව තියෙන නිසා ඕකට නැවත වතාවක් අම්ලයක් දැම්මොත් වෙන වැඩේ තමයි. අම්ලය ඇමෝනියාත් එක්ක ප්‍රතික්‍රියා කරලා Ag+ වැඩි වෙනවා. Ag+ වැඩි වෙද්දී වැඩි වුණාම එයා අඩු කරගන්න නම් ආයෙ වමට වෙලා AgCl හැදෙනවා. සුදු අවක්ෂේපය ආයෙ පේනවා. එහෙනම් පොඩි කතාව සිල්ව ක්ලෝරයිඩ් වලට තනුක ඇමෝනියා දැම්මම දිය වෙනවා. ඒ දිය වෙන එකට නැවත චුට්ට HCl දාගෙන යද්දී ආයෙ සුදු අවක්ෂේපය ඇති වෙනවා. එතකොට ඕක සමතුලිතතාවය. දැන් මේ සමතුලිතතාවය මේ ඇම්මීන් සංකීර්ණයට ගත්තා කියලා මේකේ විතරක් වෙන එකක් නෙමෙයි. මම මේක විශේෂයෙන් ලිව්වේ දැන් ඔයාලට D ගොනුවේ හම්බුණු අනිත් හේලයිඩ් ටික බලන්නකෝ. අනිත් හේලයිඩ් කවුද? ඇම්මීන් සංකීර්ණ හදන අනිත් හේලයිඩ් ටික තමයි ඇම්මීන් සංකීර්ණ හදන අනිත් ටික තමයි ඔය කොපර්, සින්ක්, ඊට පස්සේ නිකල් අන්න ඔය වගේ ලෝහනේ. ඉතින් ළමයි ඒ වගේ කොහෙන්ද මේ වගේ සුදු අවක්ෂේප? එහෙම ඒවා නැහැ නේතන. එහෙම අවක්ෂේප නැති නිසා තමයි මම ඒ ඔක්කොම අමතක කරලා මේක ගත්තේ. හැබැයි අමතක කරන්න එපා. ඒ වගේත් මෙන්න මේ සමතුලිතතාවය තියෙනවා. එතකොට මේකත් අපිට වැදගත්. එහෙනම් මෙන්න ඔන්න අලුත්ම පාර්ට් එකක් ඉනෝගනික් වල ගොඩාක් කට්ටිය ඕක ඉගෙනගෙන නැතුව ඇති කියන එක තමයි මගේ නම් අයිඩියා එක තියෙන්නේ. හරි. ඕනි මොනවා හරි තියෙනවා නම් දාගන්න මේකෙත්. පොඩි වෙලාවක් දෙන්න. ඔයාලට මේක නවත්තලා ඕනි දේවල් ලියා ගන්න පුළුවන් නේ. ඒ නිසා මම ඒකට විශේෂයෙන් වෙලාවක් දෙන්නේ නැහැ. ඊට පස්සේ ඔය අපි කතා කරේ ගුණාත්මක විශ්ලේෂණය නිකන් 16 වෙනි එකක් විදිහට වගේ තමයි උභයගුණී ලෝහ ගැන කතා කරේ. ඒකේ මම ඔන්න කරුණු ගොඩාක් කිව්වා. ওই කරුණු ටික මම පොඩ්ඩක් පිළිවෙලකට දෙනවා නම් මෙන්න මෙහෙම මට ලියන්න පුළුවන්.
දැන් මේක අහගෙන ඉන්න විතරක් සෙට් එකකුත් ඇතිනේ. මෙන්න මෙහෙම. එහෙනම් ඇලුමිනියම් ගත්තොත් ඇලුමිනියම් වලට NaOH දාගෙන ඇලුමිනියම් වලට මම HCl දාන්නම්කො මුලින්ම. NaOH දැම්මොත් කෙලින්ම අර ALO2 වලටම යනවනේ. එහෙනම් මෙයාට HCl දැම්මම හැදෙයි Al3+. මෙයාට NaOH දාගෙන යද්දී ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් සුදු අවක්ෂේපය හැදෙනවා. සුදු ජෙලටිනීමය මෙයත්. මෙයා තමයි ඔයාලා පොඩි කාලේ ඉඳලා දන්න ජෙලටිනීම එක්කන. මෙයාට තවදුරටත් NaOH දැම්මොත් හැදෙයි NaAlO2 කියන එක නැහැදෙයි. මම එයා දැන් ලියන්නම් NaAlOH4 කියලා. මෙයා ලිව්වත් හරි. ඊට පස්සේ ඔය හැදෙන කෙනාට අපි ආය HCl දැම්මොත් මෙයා හැදෙයි. ආය තවදුරටත් HCl දැම්මොත් ආය මෙයාම හැදෙයි. ආය දිය වෙලා යයි. ඔන්න ඇලුමිනියම් ධන තුන NaOH එක කතාව. එතකොට මේ ඇලුමිනියම් ධන තුනටම මම දැම්මොත් NH4OH හැදෙන එක තමයි ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ්. මෙයා ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙන ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් වලට මම ආයෙ දැම්මොත් NH4OH මුකුත් වෙන්නේ නැහැ පුතේ. හේතුව තමයි ඇලුමිනියම් කියන්නේ පිවිගොණුව එක්කනේ. එයා ඇම්මීන් සංකීර්ණ හදන්නේ නැහැ. ඇම්මීන් සංකීර්ණ හදනවා නන්නේ වැඩිපුර ජලීය ඇමෝනියා හරි ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් වල හරි දිය වෙන්නේ. මේක එහෙම කතන්දරයක් මුකුත් වෙන්නේ නැහැ. එතකොට මේ තියෙන්නේ ඇලුමිනියම් වල කතාව. හැබැයි විශේෂ මෙයාව අඳුන ගන්න පාවිච්චි කරන ප්‍රතික්‍රියාවක් මෙන්න මේක. ඔය NH4OH එක මෙයාට දැම්මොත් අපි දන්නවා මෙයා මොන කාණ්ඩයේද කාණ්ඩ විශ්ලේෂණයේදී අවක්ෂේප වෙන්නේ තුන්වෙනි කාණ්ඩේ පරීක්ෂාව තමයි NH4OH එක NH4Cl දානවා. එතකොට අවක්ෂේප වෙනවා නම් ඒක ෂුවර් එකටම ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ්. අපි ගන්න එහෙමනේ කාණ්ඩ විශ්ලේෂණේ. අපි එතනින් එහා අවක්ෂේප වෙන්න පුළුවන් දේවල් සලකන්නේ නැහනේ. ඒ නිසා එතනින් එහා දේවල් හිතන්න ඕනේ නැහැ. NH4OH එක NH4Cl දැම්මම අවක්ෂේප වෙනවා නම් ඒක ෂුවර් එකටම ඇලුමිනියම් ධන තුන. මොකද සිංක් එහෙම අවක්ෂේප වෙන්නේ නැහනේ. සිංක් තුන්වෙනි කාණ්ඩේ අවක්ෂේප වෙන්න පුළුවන් නම් හතරවෙනි කාණ්ඩේට යන්න ඕනේ නැහනේ කාණ්ඩ විශ්ලේෂණයේදී. එහෙනම් සිංක් මේක දෙන්නේ නැහැ. මේක දෙන්නේ ඇලුමිනියම් දෙනවා. තව මේ විදිහටම දෙනවා කවුද? Fe ධන 3යි Cr ධන 3යි. අන්න ඒ දෙන්නත් දෙනවා. එතකොට සිංක් වල කතාව ගත්තම සිංකුත් උභයගුණී ලෝහයක් හැදෙයි. සිංක් ධන 2 HCl වගේ අම්ලයක් දැම්මම ඔය සිංක් ධන 2ට මම NaOH දාගෙන යද්දි වෙන වැඩේ තමයි සිංක් හයිඩ්‍රොක්සයිඩ්. මෙයත් අමතක කරන්න එපා. මොකක්ද අමතක කරන්න එපා කියන්නේ? සුදු ජෙලටිනීමේ අවක්ෂේපයක් මෙයත්. ඊට පස්සේ මෙයාට තවදුරටත් NaOH දාගෙන යද්දි ප්‍රබල භෂ්මයක් දාගෙන යද්දි අපි අර කලින් කතා කරපු හැදෙයි. මම මේක ලියන්නම්කෝ මෙන්න මෙහෙම Na2ZnO2 අනික් ක්‍රමයට ලිව්වේ. එතකොට ඕකෙත් ආයෙ HCl දැම්මොත් මේක හැදෙයි. තවදුරටත් HCl දැම්මොත් මේක හැදෙයි. එහෙනම් මේකත් අපිට වැදගත්. තව මේකේ වැදගත් දේ තමයි සිංක් ධන 2 තිබිලා ඔය සිංක් ධන 2ට මම දැම්මොත් භාෂ්මික මාධ්‍යයේ H2S සුදු අවක්ෂේපයක් හැදෙයි. භාෂ්මික මාධ්‍යයේ H2S දැම්මොත් ඕක සිංක් ධන 2 හතරවෙනි කාණ්ඩේ අවක්ෂේප කරගන්න විදිය. මෙන්න මේ ටික තමයි අපිට මේ කතා කරපු දේවල් වලින් අනිවාර්යයෙන්ම මේ ටිකවත් දැනගන්න ඕනේ. හරි වැඩේ කරගමුකෝ.
හරි. ඔය ලෝහ ගැන කතා කරපු නිසා ලෝහ ගැනම කතා කරපු නිසා එතකොට මේක ගුණාත්මක විශ්ලේෂණය යටතේ අපි කතා කරපු 16 වෙනි නෝට් එක. 16 වෙනි නෝට් එක. මම උතනින් පස්සේ තව වැදගත් දේවල් ටිකක් තියෙනවා. දාසෙවෙනි නෝට් එක. මම ඊළඟට කතා කරන්නම් අපිට ඔය තවදුරටත් ප්‍රශ්නවලදී ගොඩාක් හම්බෙන තැනක් තමයි ඔය නිකල් වල රසායනය ගැන. නිකල් වල රසායනයත් පොඩ්ඩක් මම විස්තර කරන්නම්. මේකත් අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. කියන්නේ ඩීගොනිය ඔයාලා ඉගෙන ගන්න ඕනේ ඔක්කොම ටික දැනගන්න ඕනේ. මම මේ ඒකට පොඩි උදව්වක් දෙන්නේ. එහෙනම් අපි 17 වෙනි එක මෙහෙම කතා කරමු. නිකල් හිරසායනය. මම නිකන් ප්‍රතික්‍රියා ටික විතරයි ලියන්නේ. නිකල් බහුලවම පෙන්වන ඔක්සිකරණාංකය නිකල් ධන 2. නිකල් ධන 2. ඔය නිකල් ධන 2 හදාගන්න ඉතින් අපිට HCl වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. හැදෙන නිකල් ධන 2 ජලයේදී තියෙන විදිහ ගත්තොත් මෙතනත් හැදෙන්නේ එහෙම තමයි. ජලයේදී තියෙන්නේ NiH2O6 2+ විදියට. මෙයා පොඩි කොළ පාටට හුරු ගතියක් තමයි තියෙන්නේ. ලා කොළ පාටක් කියලා. ඊට පස්සේ ඔය හැදෙන නිකල් ධන 2ට මම NaOH දාගෙන යනවා. NaOH දාගෙන යනවා. D ගුණුවේ ලෝහයක් විදිහට උභයගුණී ලෝහයක් හම්බෙන්නේ. කෙලින්ම ලෝහයම උභයගුණී වෙන්නේ අපිට හම්බෙන තියෙන මූලද්‍රව්‍ය 10න් 3D 10න් සිංක් විතරයි. සිංක් විතරයි. 3D 10 මූලද්‍රව්‍ය වලින් සිංක් විතරයි. එතකොට NaOH දැම්මම නිකල් හයිඩ්‍රොක්සයිඩ් හැදෙයි. මෙයත් කොළ පාටට හුරු අවක්ෂේපයක්. ඔය හැදෙන නිකල් හයිඩ්‍රොක්සයිඩ් වලට මම දාගෙන ගියොත් පුතේ තවදුරටත් NaOH මුකුත් වෙන්නේ නැහැ. හේතුව තමයි දිය වෙන්නේ නැහැ. හේතුව තමයි එයා උභයගුණී ලෝහයක් නෙමෙයි. නොවන නිසා. ඊට පස්සේ මෙයාට මම දාගෙන යනවා ඇමෝනියා. නැත්නම් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්. දාගෙන ගියාම නිකල් හයිඩ්‍රොක්සයිඩ් ආයෝය උඩ කතා කරපු එක්කනම අවක්ෂේප වෙනවා. හැබැයි මෙයාට මම තවදුරටත් NH4OH නැත්නම් ජලීය ඇමෝනියාම තමයි මෙයාම තමයි ඒ තියෙන්නේ. ජලීය ඇමෝනියාම තමයි ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ. දාගෙන යනවා. දාගෙන ගියාම වෙන වැඩේ තමයි මෙන්න මෙයාම දිය වෙලා හැදෙනවා කවුද? තද නිල් ද්‍රාවණයක්. හේතුව නිකල් ඇම්මින් සංකීර්ණ හදනවා. එහෙනම් වැඩිපුර ජලීය ඇමෝනියා වල නැත්නම් වැඩිපුර ජලීය ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් වල දිය වෙනවා කියන එකේ තේරුම තමයි ඇම්මින් සංකීර්ණ හදනවා කියන එක. මෙතන නම් හැදෙයි Ni NH3 ඒවා 6ක් සහ ධන 2ක්. මේක තද නිල්. අපි කලිමුත් මෙහෙම තද නිල් ඇම්මින් සංකීර්ණයක් කතා කරන්නේ කොපර්වල කලින් දවසේ. එතකොට කොපර්වල වෙනස තමයි මේකේ කොළ අවක්ෂේපයක් හැදිලා තද නිල් ද්‍රාවණයක්. ඒකේ නිල් අවක්ෂේපයක් හැදිලා තද නිල් ද්‍රාවණයක්. ওই දෙකෙන් ওই දෙක වෙන් කරගන්න පුළුවන් නේ. එහෙනම් මේකත් අපිට වැදගත්. ඊට පස්සේ තව මම උතන නිකල් සල්ෆයිඩ් වල ජනප්‍රිය තැනක් තමයි මෙන්න මේකත්. නිකල් ධන 2ට මම දානවා භාෂ්මික මාධ්‍යයේදී නිකල් ධන 2ට මම දානවා භාෂ්මික මාධ්‍යයේදී H2S හැදෙයි NiS කියන එක නම් මෙයා කළු පාට. හැබැයි අමතක කරන්න එපා. එයා භාෂ්මික මාධ්‍යයේදී H2S ඔක්කො ඔය වැඩේ කරාට නිකල් ධන 2 ආම්ලික මාධ්‍යයේදී H2S දැම්මොත් එයා මෙහෙම අවක්ෂේපයක් වෙන්නේ නැහැ. අවක්ෂේපයක් දෙන්නේ නැහැ එයා. හේතුව තමයි ආම්ලික මාධ්‍යයේ තියෙන සල්ෆයිඩ් ප්‍රමාණය මදි නිකල් සල්ෆයිඩ් අවක්ෂේප කරන්න. භාෂ්මික මාධ්‍යයේ තියෙන ප්‍රමාණය ඇති. හැබැයි ආම්ලික මාධ්‍යයේදී අවක්ෂේප දැන් ඔන්න මම කියපු කතාව ගන්නකො. ආම්ලික මාධ්‍යයේදී තියෙන සල්ෆයිඩ් ප්‍රමාණය මදි නිකල් සල්ෆයිඩ් අවක්ෂේප වෙන්න. හැබැයි භාෂ්මික මාධ්‍යයේදී තියෙන සල්ෆයිඩ් ප්‍රමාණය ඇති. ඒකෙන් ඔයාලට තේරෙනවා
භාෂ්මික මාධ්‍යයේදී සල්ෆයිඩ් ප්‍රමාණය කොහොමත් වැඩිනේ. එතකොට සල්ෆයිඩ් වැඩි වුණාම ඔය දෙවෙනි කාණ්ඩයේ අවක්ෂේප වුණු සල්ෆයිඩ් සෙට් එක කිසි අවුලක් නැතුව අවක්ෂේප වෙයි. එහෙනම් භාෂ්මික මාධ්‍යයේදී අවක්ෂේප භාෂ්මික මාධ්‍යයේදී ඔය කොපර් ධන දෙක, ලෙඩ් ධන දෙක, Hg ධන දෙක, Bi3+ අන්න ඔය වගේ Sb3+ අපි ගොඩක් කතා කරේ. ඔය ඕනි සල්ෆයිඩ් එකක් අවක්ෂේප වෙන්න පුළුවන් භාෂ්මික මාධ්‍යයේදී. ඒකත් විශේෂයෙන් මතක තියාගන්න. තව මේකේ මෙන්න මේක ගන්නකො. අපි කතා කරමු තව එක්කෙනෙක්. මේක සිලබස් එකේ නම් විශේෂයෙන් කියලා නෑ. මේකට Cn- දාගෙන ගියාම හැදෙයි NiCN2. මෙයා කොළ පාට අවක්ෂේපයක්. මේකට තවදුරටත් Cn- දාගෙන ගියාම හැදෙයි NiCN4 හැදෙන්නත් පුළුවන්, CN6 හැදෙන්නත් පුළුවන්. මම 4 දාන්න 2-. මේක පාට නම් ඕනේ. ඔයගොල්ලන්ගේ පාටවල පොඩි ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ පාට තැන් වල වෙනස් වෙන්න පුළුවන්. හේතුව තමයි ඔය ඒ කියන්නේ ඩී ගොනුවේ කට්ටියගේ පාට ඇති වෙන විදිය ඔයාලට ඉගෙන ගන්න නෑනේ. දැන් සාමාන්‍යයෙන් හරිනම් ඔය ඩී ගොනුවේ මූලද්‍රව්‍ය ඩී ගොනුවේ සංකීර්ණයක පාට අපිට ගෙස් කරන්න පුළුවන්. ඔයාලට බෑ බය වෙන්න එපා. පාට ගෙස් කරන්නේ ඕකේ ශක්ති වෙනසක් තියෙනවා. ඔයාලා ඉගෙන ගන්නෙම නැති තැනක් තියෙනවා ක්‍රිස්ටල් ෆීල්ඩ් තියරි කියලා. ඒක සාමාන්‍යයෙන් කියන්නේ නිකන් ඉගෙන ගන්න බෑ. එතකොට ඔය 4ක් ආවම කොහමද ක්‍රිස්ටල් ෆීල්ඩ් එක මොකක් හරි හිතන්නකො මොකක් හරි දෙකක් බෙදිලා යන විදිය අන්න ඔය දේවල් 6ක් ආවම බෙදිලා යන විදියවල් එහෙම ටිකක් වෙනස්. එතකොට පාට ඇති වෙන විදියවල් අපි ගෙස් කරන්න පුළුවන්. එහෙම ගෙස් කරාමනේ ඒවයි ඇත්තටම පේන ඒවයි අතර පොඩි වෙනසක් තියෙන නිසා තමයි මම ඕකේ ඔය පාට දැම්මේ නැත්තේ. පාට ඕනේ නැහැ ඕකේ. එතකොට මෙන්න මේක දැනගන්න. මෙතන හැදෙයි කොළ පාට එක්කනේ. එහෙනම් මේක තමයි නිකල් වල රසායනයේ අපිට තියෙන වැදගත් කාරණා. ඔය පාටවල් ගැන ඒව නම් හිතන්නවත් එපා. අහලා තේරුමකුත් නැහැ. මේක වැදගත්. එතකොට මේ සංයෝග ටික තමයි අපිට නිකල් වල වැදගත්. ඔයිට අමතරව ඊටාම් වැදගත් මේකක් තියෙනවා තව. නිකල් ධන දෙකට DMG ඩයිමෙතිල් ගයොක්සීම් කියන එක න දැම්මොත් රතු රෝස ද්‍රාවණයක් රතු රෝස අවක්ෂේපයක් හැදෙයි. ඔන්න ඕක පාවිච්චි කරලා අපිට මේ නිකල් ධන දෙක ප්‍රමාණය එහෙම තීරණය කරගන්න පුළුවන්. ප්‍රමාණාත්මකව විශ්ලේෂණය කරගන්න පුළුවන්. DMG දාලා. ඒතකොට DMG කියන්නේ ඩයිමෙතිල් ග්ලයිකොක්සීම්. ඒකේ ඒකේ සූත්‍රය නම් ඕනේ නැහැ ඔයාලට. DMG ඩයිමෙතිල් ග්ලයිකොක්සීම්. හරි. මෙන්න මේ දේවල් තමයි නිකල්ගේ රසායනේ අපිට තියෙන වැදගත්ම සෙට් එක. මේ හැම එකක්ම දැනගෙන ඉන්න ඕනේ හැබැයි. ඊට අමතරව තව එක්කෙනෙක් මම ලියන්නම්. මෙන්න මෙයා. නිකල් ධන දෙකට HCl දාගෙන යනවා. සාන්ද්‍ර HCl කියන එකේ තේරුම අපි ගොඩක් දාලා වගේ. එතකොට NiCl4 මම නිකම්ම ලියන්න 2-. මෙන්න මෙයා. එතකොට මෙයාගේ පාටත් කහ පාටම නිසා කොපර් ධන දෙකත් එක්ක හරියට පැටලෙනවා නිකල් ධන දෙක. ඒ නිසා තමයි මෙන්න මේක නියමම ප්‍රතික්‍රියාවක් වෙන්නේ මේක අඳුරගන්න සහ මෙන්න මේක නියමම ප්‍රතික්‍රියාවක් වෙන්නේ මේක අඳුරගන්න. ඒ දෙක මරු. හරි. වැඩේ කරගන්න එන. හරි. ඊට පස්සේ මම ඊළඟ දවසේ තව ওই ඉනෝගනික් වල වැදගත් කරුණු ටිකක් කියන්නම්. තව මට කියන්න ඕනි දේවල් ටිකක් තියෙනවා. ওই ගුණාත්මක විශ්ලේෂණය තව දෙක තුනකුත් කරලා දැන් අපි ටිකක් වැඩිපුර ප්‍රශ්න වලට ටාගට් කරමු. ඔය හැබැයි කලින් වීඩියෝස් ටික කලින් තියරි ටික හරියට බලාගෙන තමයි මේ වැඩේ කරන්න ඕනි. නැත්තම් නිකන්
මේ එක තැනක් දැකලා දැන් අද පටන් ගත්ත තැන විතරක් එහෙම බලපු ළමයි ආයේ මේකේ තියෙන වීඩියෝ එකක් බලන්නේවත් නැහැ. ඇයි? මුලින්ම පටන් ගත්ත ගමන් දිය වෙන විදියවල් උත්පාදන නියත ඔහොම විකාර ටිකන්නේ කතා කරේ. එතකොට එහෙම කෙනෙකුට හරියන්නේ නැහැ මේක. ඒ නිසා එහෙම කෙනෙක් කවුරු හරි ඉන්නවනම් ආයේ මුලට ගිහිල්ලා මුලින් ඉඳන් එන්න පිළිවෙලට. හැමෝම මුලින් ඉඳලා මේ ඇවිල්ලා ඉන්නේ. හරි. පේපර් එකක් දාලා තිබ්බා ටෙලිග්‍රෑම් ගෲප් එකේ. ඒක ගන්න නැති කියලා මම හිතනවා. බලමු මම ඕක සාකච්ඡා කරන්න ඉක්මනට. මුලින්ම ඒ නැමැති ජලීය ද්‍රාවණයේ කොටසකට HNO3 දම ආම්ලික කර සිල්වර් නයිට්‍රේට් එකතු කළ විට ලැබුණු සුදු අවක්ෂේපයේ ගෙන එය තනුක ඇමෝනියා තුල දිය කර ලැබෙන පෙරණයට නැවත HNO3 එකතු කළ විට සුදු අවක්ෂේපයක් ලැබේ. ප්‍රශ්නේ ටිකක් අපැහැදිලි. තනුක ඇමෝනියා වල දිය කිරීමෙන් පසු ඉතුරු වූ අවශේෂයේ සාන්ද්‍ර ඇමෝනියා වල සම්පූර්ණයෙන් දිය විය හැකිය. සාන්ද්‍ර ඇමෝනියා වල දිය වෙන කේස් එකකුත් තියෙනවා. තනුක ඇමෝනියා වල දිය වෙන කේස් එකකුත් තියෙනවා. බලමුකෝ උත්තර ටික පොඩ්ඩක් බලන්නකෝ. Cl Br I Cl Hi Cl Br පුතේ මේකේ තියෙන්නේ හේලයිඩ් විතරනේ. දැන් ඔන්න මට ප්‍රශ්නේ පොඩි අපැහැදිලි ගතියක් තිබ්බා. මම මේක ගොඩ දාගත්තේ කොහෙන්ද? උත්තර ටික බලලා. හරි. එතකොට ඔන්න දැන් Cl Br I ඔය කියන හේලයිඩ් අයන සෙට් එක තමයි තියෙන්නේ මෙතන. දැන් අපි බලමු අන්තිම වාක්‍ය තනුක ඇමෝනියා වල දිය කිරීමෙන් ඉතිරි වූ ශේෂය සාන්ද්‍ර ඇමෝනියා වල සම්පූර්ණයෙන්ම දිය විය. පුතේ සාන්ද්‍ර ඇමෝනියා වල සම්පූර්ණයෙන්ම දිය වෙන ශේෂයක් කවුද මේ ඔය යට තියෙන උත්තර පහෙන් එන්නේ? සාන්ද්‍ර ඇමෝනියා වල දිය වෙන්නේ කවුද? Br I දිය වෙන්නේ නැහැ මයිනේ. එතකොට Cl උත් දිය වෙන්න පුළුවන් නේ සාන්ද්‍ර ඇමෝනියා වල. තනුක ඇමෝනියා වල Cl දිය වෙනවා කියන්නේ සාන්ද්‍ර ඇමෝනියා වල කොහොමද දිය වෙනව? I දිය වෙන්නෙම නැහැනේ. එහෙනම් උත්තර අංක 3 සහ 4 වෙන්නම බෑ. 3 සහ 4 වෙන්නම බෑ. ඊට පස්සේ Cl විතරක් තියෙන්නත් බෑ. ඇයි? සාන්ද්‍ර ඇමෝනියා දානකම් කොටසක් ඉතිරි වෙලා. එහෙනම් ඒ ටික අනිවාර්යෙන්ම Br- වෙන්න ඕනේ. එහෙනම් මේකේ Cl- උත් තියෙන්න ඕනේ, Br- උත් තියෙන්න ඕනේ. අන්න මට නියම තැනක් ආවා. බලන්න මේකේ සුදු අවක්ෂේපයගෙන ඔය තියෙන්නේ. සුදු අවක්ෂේපයගෙන එය තනුක ඇමෝනියා වල දිය කර ලැබෙන පෙරණයට. ඔය තියෙන්නේ. සුදු අවක්ෂේපයගෙන එය තනුක ඇමෝනියා වල දිය කර ලැබෙන පෙරණයට. එහෙනම් තනුක ඇමෝනියා වෙලා දිය වෙනවා කිව්වම මෙතන මේ සමතුලිතයේ තියෙයි. ඕකට තනුක ඇමෝනියා දැම්මම ඔය තියෙන සිල්වර් ප්ලස් තනුක ඇමෝනියා වල මෙන්න මෙහෙම නව සමතුලිතයක් හදයි. AgNH3 ධන. එතකොට මේක හරි හැදුවා. දැන් ඔන්න ඔහොම තියෙන එකට දැන් මෙහෙම තියෙන ද්‍රාවණයකට අවක්ෂේපේ නැති ද්‍රාවණයකට නැවත අම්ලයක් එකතු කරාම HCl දැම්මොත් ඇමෝනියා HCl එක්ක ප්‍රතික්‍රියා කරලා මාධ්‍යයෙන් අයින් වෙනවා. සමතුලිතයෙන් අයින් වෙනවා. සමතුලිතයෙන් එයා අයින් වුණාම නැවත Ag+ වැඩි වෙනවා. Ag+ වැඩි කිරීම නැවත AgCl අවක්ෂේප කිරීමට හේතුවක් වෙනවා. උත්තරය අංක 5. Cl- සහ Br- පමණක් ඇත. ප්‍රශ්නේ චුට්ටක් අපැහැදිලි. හරි. ඊට පස්සේ බලන්න ඔය 37 lead nitrate සහ barium nitrate වෙන් කර ගැනීම සඳහා පහත nitrate දෙන්නම පහත කුමක් උපයෝගී කරගත හැකිද? හරි. එතකොට lead nitrate වල ධනායනයේ lead ධන දෙක ඍණායනයේ nitrate barium nitrate වල ධනායනයේ barium ධන දෙක ඍණායනයේ nitrate. එතකොට බලන්න ඇනායනයේ මොනවා හරි ක්‍රමයකින් වෙන් කරගන්න පුළුවන්ද? බෑනේ දෙන්නම nitrate නේ. එහෙනම් ඇනායන සඳහා පරීක්ෂා බලලවත් වැඩක් නැහැ. ඇයි ඒ? ඇනායන බලලා මේක වෙන් කරගන්න විදියක් නැහැ. හේතුව දෙන්නකම nitrate. එහෙනම් කැටායනේ තහවුරු කරගන්න ක්‍රමයක් තියෙන්න ඕනි. බලමු. ඇනායනේ බලලා තේරුමක් නැති නිසා හතරවෙනි උත්තරේ වැඩක් නැහැ. තනුක H2SO4 දැම්මොත් වායුනේ පිට වෙන ඇනායන අපිට මතක වැඩක් නැහැ. හරි. පළවෙනි උත්තරේ ජලීය NH3 දැම්මොත් වැඩේ තමයි මෙන්න මේක. ජලීය NH3 දැම්මොත් මෙයා OH- එක්ක lead hydroxide අවක්ෂේප වෙයි. සුදු අවක්ෂේපයක්. ඇමෝනියම් ජලීය ඇමෝනියානේ දාලා තියෙන්නේ. වැඩිපුර දැම්මම දිය වෙන්නේත් නැහැ. ඊට පස්සේ මෙයාට දැම්මම
බේරියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙයි. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙයි. හැබැයි එයා පුතේ අවක්ෂේපයක් නම් නෙමෙයි. දෙවෙනි කාණ්ඩයේ සෙට් එක මතක් කරගත්තොත් හයිඩ්‍රොක්සයිඩ් කාණ්ඩේ උඩ ඉන්න මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් එම හොඳ අවක්ෂේප. හැබැයි යටම ඉන්න බේරියම් හයිඩ්‍රොක්සයිඩ්ලා වගේ කට්ටිය හොඳ ද්‍රාවණ. එහෙනම් පළවෙනි එක මේ දෙන්නව වෙන් කරගන්න පුළුවන්. ඔන්න පළවෙනි කතාව. දෙවෙනි එක ඇමෝනියම් සල්ෆේට් නම් බලලා වැඩක් නැහැ. එතකොට මේකෙන් ලෙඩ් සල්ෆේට් හැදෙයි සුදු අවක්ෂේපයක්. මේකෙන් බේරියම් සල්ෆේට් හැදෙයි සුදු අවක්ෂේපයක්. වෙන් කරගන්න විදියක් නැහැ. potassium chromate. potassium chromate. chromate මෙන්න මේක මතක තියාගන්නකො. chromate, permanganate වගේ ප්‍රබල ඔක්සිකාරක තිබ්බම කවුරු හරි කෙනෙක් ඔක්සිකරණය වෙන්න පුළුවන් කට්ටිය ඉන්නවා නම් එයාලා ඔක්සිකරණය වෙනවා. එතකොට chromate වලට යම්කිසි පාටක් තියෙනවනේ. අපි දන්නවා ඒ කහ පාට කියලා. ওই කහ පාට මෙන්න මෙහෙම නිරීක්ෂණයක් දෙයි වැඩේදී. නිරීක්ෂණය තමයි ලෙඩ් ධන දෙකට පුළුවන් ලෙඩ් ධන 4 බවට ඔක්සිකරණය වෙන්න. මෙහෙම ඔක්සිකරණය වෙද්දී chromate පත් වෙයි ක්‍රෝමියම් ධන 3 බවට ඔක්සිහරණය වෙයි. එතකොට මේ වැඩේ කරද්දී මෙයාගේ කහ පාටක් තිබ්බ එක කොළ පාට බවට පත් වෙයි. අන්න ඔකයි කතාව. එහෙනම් තුන්වෙනි උත්තරෙත් හරි. හතරවෙනි උත්තරේ බලලා තේරුමකුත් නැහැ. පස්වෙනි උත්තරේ ලෙඩ් කාබනේට් හැදුනත් බේරියම් කාබනේට් හැදුනත් දෙන්නම සුදු අවක්ෂේප නිසා වෙන් කරගන්න බෑ. දැන් ওই සුදු අවක්ෂේප කතාව එහෙම මම කිව්වේ නෑ. හැබැයි S ගොනුවේ තියරි ටික දැනගෙන ඉන්න ඕනේ. මම මේ කරන්නේ තියරි ටික දැනගෙන ඉනෝගනික් බැරි මිනිස්සුන්ට ඉනෝගනික් ගොඩ දාලා දෙන එකනේ. එතකොට තියරි ටිකත් පොඩ්ඩක් දැනගෙන ඉන්න. හරි. ඊළඟට H2SO4 වලින් නාම්ලික කරන ලද X නම් සංයෝගයක ද්‍රාවණයක් තුලින් H2S යවන ලදී. ප්‍රතික්‍රියා මිශ්‍රණය පෙරූ විට කොළ පැහැයක් ලැබුණි. X සංයෝගයේ විය හැක්කේ. X සංයෝගය විය හැක්කේ මොකක්ද කියලා අහනවා. බලමු. එතකොට එහෙනම් කලින් ප්‍රශ්නේ පළවෙනි උත්තරෙත් අපිට ගන්න පුළුවන්. ඊට අමතරව ඔය ක්‍රෝමේට් තියෙන උත්තරෙත් ගන්න පුළුවන්. 38 H2SO4 වලින් නාම්ලික කරන ලද X නම් සංයෝගයක ද්‍රාවණයක් තුලින් H2S යවන ලදී. මිශ්‍රණය පෙරූ විට කොළ පාට ලවණයක් ලැබුණි. ලවණය මොකක්ද කියලා නම් අපි දන්නේ නැහැ. අපිට ඕනිත් නැහැ. හරි. එතකොට මේකයි කතාව. එහෙනම් කොළ පාට එක්කෙනෙක් ලැබිලානේ. X නම් සංයෝගයක් නේ තියෙන්නේ. ඔය කොළ පාට වගේ පාට පේන්නේ ඔය පාට අපිට ජනප්‍රිය වෙන්න D ගුණුවේ. එහෙනම් මුලින්ම මම බලනවා කවුද මෙතන ඉන්න සෙට් එක කියලා. D ගුණුවේ සෙට් එකක්ම ඉන්නවා. ඒකෙන් වෙන් කරන්න බෑ. ඊළඟට ප්‍රතික්‍රියා මිශ්‍රණය පෙරූ විට කොළ පාට ලවණයක් ලැබුණනේ. පෙරූ විට. දැන් මම හිතලා බලන්න ඕනේ. හිතලා බලන දේ තමයි H2S නේ යවලා තියෙන්නේ. H2S යවුවම H2S සාමාන්‍යයෙන් ඔක්සිකරණය වෙන්නත් පුළුවන්, ඔක්සිහරණය වෙන්නත් පුළුවන්. හැබැයි ජනප්‍රියය වැඩිපුර කරන්නේ ඔක්සිකරණය වෙන එක සල්ෆර් බවට. එතකොට මේ H2S සල්ෆර් බවට ඔක්සිකරණය වෙද්දී ඔක්සිහරණය වෙන්න පුළුවන් කෙනෙක් ඉන්නත් ඕනේ එහෙනම්. එහෙම ඔක්සිහරණය වෙද්දී එයාගෙන් කොළ පාටක් එන්නත් ඕනේ. අයියෝ දැන් නම් අවුලක්ම නැහැනේ. අපි දන්නවා ඩයික්‍රෝමේට් Cr2O7 පත් වෙයි Cr ධන 3 බවට. මෙයා තැඹිලි පාට, මෙයා කොළ පාට. එහෙනම් කොළ පාට කියන්නේ අන්න එයා තමයි හේතුව. ආය වෙන කොළ පාට හදන කෙනෙක් නැහැ. දැන් වෙන කොළ පාට හදන කෙනෙක් නැහැ ওই විදියට. එහෙනම් X සංයෝගය කියන එක නා වෙන්න ඕනි ෂුවර් එකටම මේකේ K2Cr2O7. K2Cr2O7. ඒක තමයි එහෙනම් උත්තරේ. ඕකෙම කෙනෙකුට තව හිතෙන්න පුළුවන් දෙයක් තමයි ඔය FeCl3 කියන එක. හැබැයි අවුල තියෙන්නේ ඔය FeCl3 කියන එක ඔක්සිහරණය වෙලා FeCl2 හැදෙන්න පුළුවන් වුණත් එයාගේ ඔය කියන පැහැදිලි කොළ පාටක් අපිට පේන්නේ නැහැ. ද්‍රාවණයේ තනුක නිසා. ඒකයි ගැටලුව තියෙන්නේ. ඒ නිසා උත්තරේ අනිවාර්යයෙන්ම තුන්වෙනියක් ගන්න. අපිට ඕනි වඩාත් නිවැරදි උත්තරේනේ. එහෙමනේ බහුවර්ණ වල අහන්නේ. ඒ නිසා උත්තරේ අනිවාර්යයෙන්ම දෙවෙනි උත්තරේ ගන්න. ඊට පස්සේ 39
එක්තරා ඇමෝනියම් ලවණයක් ජලය සහ වායුවක් එකම පළ ලෙස ලබා දෙමින් පූර්ණ තාප යෝජනයට භාජනය වේ. පිටවන වායුව නයිට්‍රජන් හෝ ඇමෝනියා නොවේ. ඇමෝනියම් ලවණේ ඇනයනය වන්නේ. එතකොට ඇමෝනියම් ලවණයක් තාප වියෝජනය වෙනවා. අපි දන්නවා ඇමෝනියම් ලවණ තාප වියෝජනය වෙනවා ක්‍රම දෙකකට. ක්‍රම දෙක තමයි සමහර ඒවා ඇමෝනියා පිට කරනවා, සමහර ඒවා වෙනත් වායු පිට කරනවා. වෙනත් වායු කියලා අපිට හම්බුනේ N2 සහ N2O. ඔන්න ඔය වායු දෙක. එතකොට මේක කියනවා නයිට්‍රජනුත් නෙවෙලු ඇමෝනියාත් නෙවෙලු පිට වෙන වායුව. ඇමෝනියම් ලවණේ ඇනයනය. හරි. සල්ෆේට් තිබ්බොත් ඇමෝනියම් සල්ෆේට් කියන්නේ සාමාන්‍ය ඇමෝනියම් ලවණයන්නේ. එතකොට ඇමෝනියම් සල්ෆේට් කියන එක නා තියෙනවා නම් අවුලම්ම නැහැ. මම නිකම්ම හැදෙන වායුව විතරක් ලියන්න. ඇමෝනියා හැදෙයි. ඊට පස්සේ නයිට්‍රේට් තියෙනවා නම් අපි ඔකත් කතා කරා. ඇමෝනියම් නයිට්‍රේට් එයා වියෝජනය වෙලා හැදෙයි N2O සහ ජලය. ඊළඟට ඩයික්‍රෝමේට් ඇමෝනියම් ඩයික්‍රෝමේට් තිබ්බොත් එයා වියෝජනය වෙලා N2 හැදෙයි Cr2O3 කියන කොළ පාට අවක්ෂේපයක්. අන්න එහෙම පළ ටික මතක තියාගන්න. එකේ NO2- තිබ්බොත් NH4NO2 වියෝජනය වෙලා N2 හැදෙයි සහ ජලය. කාබනේට් තිබ්බොත් වියෝජනය වෙලා ඇමෝනියා හැදෙයි. අපිට කියන්නේ හැදෙන ඵලය නයිට්‍රජනුත් නෙවෙලු වෙන්න බෑ ඇමෝනියාත් නෙවෙලු වෙන්න බෑ. එහෙනම් උත්තරේ අංක 2 ඇමෝනියම් නයිට්‍රේට් වෙන්න ඕනි. එතන තිබිලා තියෙන එක. 40 ABC අණු NH4 සමග අවක්ෂේප දෙන කැටයන තුනකි. මෙම අවක්ෂේප වැඩිපුර NH4OH ද්‍රවණය වේ. හරි. වැඩිපුර NH4OH ද්‍රවණය වේ නම් හදන්න ඕනි මොනවද? ඇම්මීන් සංකීර්ණ. ඇම්මීන් සංකීර්ණ හදන සෙට් එක අපි කතා කරා. D ගොණුවේ ඇම්මීන් සංකීර්ණ හදන්නේ නිකල්, කොබෝල්ට්, කොපර්, සින්ක්. මෙයාගේ ධන 2 සහ ධන 3 කියන දෙන්නම හදනවා. මෙයාගේ ධන 2, මෙයාගේ ධන 2, මෙයාගේ ධන 2. ඊට අමතරව මෙයාට යටින් ඉන්න කැඩ්මියම් ධන 2ත් හදනවා. තව අපිට වැදගත් මෙයාට යටින් ඉන්න සිල්වර් ධනත් හදනවා. එහෙනම් ඔයගොල්ලන්නේ ඇම්මීන් සංකීර්ණ හදන්නේ. බලමුකෝ දැන් උත්තරය තෝරගන්න. මෙම අවක්ෂේප NH4OH ද්‍රවණය වේ. ABC වනුයේ කොපර් ධන 2, නිකල් ධන 2, Cr ධන 3. Cr ධන 3 ඇම්මීන් සංකීර්ණ හදනවා කියලා සමහර තැන්වල කතා කරාට අපි සිලබස් එකේ එහෙම එකක් ඉගෙන ගන්නේ නැහැ. Cr ධන 3 හදන්නේ නැහැ කියලා තමයි අපි ඉගෙන ගන්නේ. ඒ නිසා පළවෙනි උත්තරේ වෙන්න බෑ. දෙවෙනි උත්තරේ කොපර් ධන 2, නිකල් ධන 2, ඇලුමිනියම් ධන 3. ඇලුමිනියම් ධන 3 අදාළම නැහැ. එහෙනම් දෙක වෙන්නත් බෑ. තුන්වෙනි එක සින්ක් ධන 2, කොපර් ධන 2 සහ නිකල් ධන 2. අන්න හරි. සින්ක් ධන 2, කොපර් ධන 2 සහ නිකල් ධන 2 පුතේ පටලන තැන් තමයි වර්ණවත් ඇම්මීන් සංකීර්ණ. අන්න ඔය වගේ වචන දීලා. දැන් මේකේ එහෙම ගැටලුවක් නැහැනේ අපෙන්. අහන්නේ වර්ණවත් ද්‍රාවණ නෙවෙයිනේ. නිකම්ම නිකන් ද්‍රවණය වෙන ඒවා ගැනනේ අහන්නේ. ඒ නිසා අපිට ගැටලුවක් නැහැ. තුන්වෙනි උත්තරේ හරි. හතරවෙනි උත්තරේ Cr ධන 3 තියෙනවනේ ආයෙත්. ඒක එන්න බෑ. ඕකේ පස්වෙනි උත්තරේ නැහැ. කමන්නේ. උත්තර ගන්න පුළුවන් අපිට උත්තරේ තුන්වෙනි උත්තරේ තමයි මේකේ උත්තරේ. ඊළඟට 41 ඒනම් ලවණයක් තනුක HCl හි ද්‍රවණය කළ විට එම ද්‍රාවණය අවර්ණයි කියන එකේ තේරුම D ගොණුවේ ලෝහ කැටයනයක් බොහෝ විට නැතුව ඇති. තියෙන්නත් පුළුවන්. බලමු ඉතින්. H2S සමග තැඹිලි පැහැති අවක්ෂේපයක් ලබා දෙයි. HCl සමග H2S සමග තැඹිලි පැහැති අවක්ෂේපයක් ලබා දෙයි. අන්න ටිකක් වැදගත්. දන්න කියන එක්කෙනෙක් ආවා. එතකොට ආම්ලික මාධ්‍යයේදී H2S එක්ක තැඹිලි පාට අවක්ෂේපයක් ලබා දෙන්නේ කවුද? Sb3+. ඊට පස්සේ ජලයට එකතු කළ විට සුදු පැහැති අවක්ෂේපයක් ලබා දෙයි. හරිනේ. මෙයාම තමයි SbCl3 තිබ්බනම් ජලයට එකතු කරාම සුදු අවක්ෂේපයක් දෙනවා කියලා, සමතුලිතයක් දෙනවා කියලා අපි 14 15 කාණ්ඩවල ජල විච්ඡේදනය කියන ගුණාත්මක විශ්ලේෂණ පාඩ එකේදී කතා කරා. එහෙනම්
අඩංගු කැටයනේ ෂුවර් දැන් Sb3+ අංක 2 42 අවර්ණ ලවණයක් ජලයේ දිය කිරීමෙන් ලැබෙන ද්‍රාවණයට ජලීය බේරියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් එකතු කළ විට සුදු අවක්ෂේපයක් ලැබේ. ජලීය බේරියම් ක්ලෝරයිඩ් එක්ක සුදු අවක්ෂේප දෙන ජනප්‍රියම කට්ටිය තමයි සල්පේට සහ සල්පයිට. බේරියම් ක්ලෝරයිඩ් බොහෝ විට පාවිච්චි කරන්නේ සල්පේට සල්පයිට සඳහා. ඊට පස්සේ එම අවක්ෂේපය වෙන් කර ආම්ලික KMnO4. KMnO4 කියන්නේ ඔක්සිකාරකයක්. ඒ කියන්නේ එයා ඔක්සිහරණය වෙනවා. වෙන කට්ටිය ඔක්සිකරණය වෙනවා. එතකොට වර්ණ එහෙම වෙනස් වීමුත් වෙයි. වෙන් කර ආම්ලික KMnO4 ද්‍රාවණ බිඳු කීපයක් එකතු කළ විට අවර්ණ ද්‍රාවණයක් ලැබුණේ. ආම්ලික KMnO4 දම් පාටයි. ඒක අවර්ණ කරලා කියන්නේ කවුරු නමුත් හිටපු කෙනාට පුළුවන් වෙන්න ඕනේ KMnO4 ඔක්සිහරණය කරන්න. එහෙනම් කතාව තමයි KMnO4 තිබිලා KMnO4 ඔක්සිහරණය වෙලානේ Mn2+ බවට. නැත්තම් MnO4- ඔක්සිහරණය වෙලානේ Mn2+ බවට. එහෙම ඔක්සිහරණය කරන්න පුළුවන් වෙන්නත් ඕනි සුදු අවක්ෂේපයක් හදන්නත් ඕනි. සුදු අවක්ෂේපයක් හදන්නත් ඕනි. එතකොට පළවෙනි එකන බේරියම් සල්ෆේට් හැදුනොත් බේරියම් සල්ෆේට් කියන එකන සුදු අවක්ෂේපයක් තමයි. පළවෙනි එක හරි. සුදු අවක්ෂේපය කියන එක හරි. හැබැයි අවුල තියෙන්නේ MnO4 Mn2+ බවට ඔක්සිහරණය වෙද්දී සල්ෆේට තව කොහේ ඔක්සිකරණය වෙන්නද? බේරියම් ධන දෙකට කොහොමද බෑ? සල්ෆේට වලටත් බෑනේ තව. හරි. එතකොට විද්‍යුත් රසායනයේ පාඩම ඉගෙනගෙන තියෙන කෙනෙක් ඉන්නවා නම් එයාලා දන්නවා ඔය සල්ෆේට් තව ඔක්සිකරණය වෙන්න පුළුවන් තැනක් තියෙනවා. හැබැයි එතෙන් ඔක්සිකරණය කරන්න ලේසි නෑ. ඒ නිසා සාමාන්‍ය තත්ත්වයට තියදී ඕක වෙන්නේ. ඔන්න ඒකත් හොයලා බලන්න. ඊට පස්සේ සල්ෆේට් හරියන්නේ නැහැ එහෙනම්. දෙවෙනි කතාව Cl-. එතකොට Cl- කිව්වම Cl- බේරියම් 2+ එක්ක එහෙනම් බේරියම් 2+ එක්ක බේරියම් ක්ලෝරයිඩ් නේ. එයා ද්‍රාවණයක්. සුදු අවක්ෂේපයක් හැදෙන්නේ නැහැ. ඒ නිසා මේ වැඩේට අදාළම කරගන්න බෑ. තුන්වෙනි එක නා සල්ෆයිඩ්. සල්ෆයිඩ් බේරියම් 2+ එක්ක බේරියම් සල්ෆයිඩ් නේ. එතකොට මෙයත් ද්‍රාවණයක්. සමහර අවස්ථාවල් වලදී මෙයා බේරියම් සල්ෆයිඩ් ද්‍රාවණයක් විදිහට තියෙන්නේ නැතුව බේරියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ සුදු අවක්ෂේපයක් හැදේ. එතකොට ඒක එහෙම මොකුත් වෙන්නේ නැහැ කියලා තමයි මම මේ අරන් තියෙන්නේ. බේරියම් සල්ෆයිඩ් කියන එක නා අවක්ෂේපයක් නෙමෙයි කියලා. අවක්ෂේපයක් නෙමෙයි කියලා විතරයි මම අරන් තියෙන්නේ. හතරවෙනි එක නා සල්පයිට්. එතකොට එහෙනම් බේරියම් ධන දෙක දාන නිසා බේරියම් සල්පයිට් හැදෙන්න ඕනි සුදු අවක්ෂේපයක්. හරියට හරි. සල්පයිට් MnO4- Mn2+ බවට පත් වෙද්දී සල්ෆයිට් සල්ෆේට් බවට ඔක්සිකරණය වෙයි. ඒ නිසා හතරවෙනි උත්තරේ හරි. කාබනේට් වල කාබන් වල ඔක්සිකරණාංකය ධන 5යි ධන 4යි. ඒ නිසා තවදුරටත් වෙන්න බෑ. හැබැයි කාබනේටුත් බේරියම් කාබනේට් කියන එකනත් සුදු අවක්ෂේපයක් නම් තමයි. හැබැයි එයා වර්ණය වෙනස් කරන්නේ නැහැ. කාගේද? MnO4- ගේ. එහෙනම් උත්තරේ අංක 4. 43 පහත කවර ජලීය ද්‍රාවණයක සාන්ද්‍රණය නිර්ණය කිරීමට අයොඩෝමිතික අනුමාපනයක්. අයොඩෝමිතික වචන වලට බය වෙන්න එපා. අයොඩෝමිතික කියන්නේ මොනවා හරි ක්‍රමයකින් ওই ප්‍රතික්‍රියාවේදී අයඩින් හැදෙන්න ඕනි. එහෙම අයඩින් හැදෙනවා නම් විතරයි ඒ අයඩින් අනුමාපනයක් කරන්න පුළුවන්. ඉතින් අයඩින් හදන්න නම් ඔතන ඉන්න කෙනාට පුළුවන් වෙන්න ඕනි අයඩින් හදන්න. ඔතන ඉන්න කෙනෙක් අයඩින් හදනවා කියන එකේ තේරුම තමයි I- ඔතන ඉන්න ඒ කියන්නේ අයඩෝමිතික බලන්නකො ප්‍රශ්නේ බලන්නකො පහත කවර ජලීය ද්‍රාවණයක සාන්ද්‍රණය නිර්ණය කරන්න. මෙයාලගේ සාන්ද්‍රණය නිර්ණය කරන්න අයඩෝමිතික අනුමාපනයක් කළ නොහැකිද කියලා අහනවා. ඒ කියන්නේ අයඩින් එක්ක ගනුදෙනුවක් තියෙන කෙනෙක් වෙන්න ඕනි. හරි. අයඩින් එක්ක ගනුදෙනුවක් තියෙනවා නම් මෙන්න මේකනේ කතාව. එහෙනම් හිතලා බලන්නකො කොපර් ධන දෙක තියෙනවා. එතකොට කොපර් ධන දෙක තියෙනවා. අයඩෝමිතික අනුමාපනයක් වෙන්න නම් අයඩින් හදා ගන්න ඕනි. අයඩින් හදා ගන්න නම් කොපර් ධන දෙක I- එක ගත්තොත් I- තිබ්බොත් ද්‍රාවණයේ I2 හැදෙනවනේ. හැබැයි කොපර් ධන දෙක තිබ්බම
කොපර් ධන හැදිලා මේ වැඩේ වෙනවා. ප්‍රතික්‍රියාව සම්පූර්ණ වෙනවා. ඒ නිසා I2 හැදෙනවා. හැදෙන නිසා අයඩෝමෙතික අනුමාපනය කරන්න පුළුවන්. MnO4- ගත්තොත් මේක පොදුයි. එයා I- ඔක්සිකරණය වෙන්න ඕනේ. MnO4- Mn2+ බවට ඔක්සිහරණය වෙයි. මේකත් පුළුවන්. හරි. Ag+ Ag බවට ලේසියෙන් පත් වෙන්නේ නැහනේ. එහෙනම් වෙන ඔක්සිකරණ අවස්ථාවක් නැහැනේ. දැන් copper 2+ copper+ බවට ලේසියෙන් පත් වුණාට copper 2+ copper බවටම පත් වෙන එක ලේසියෙන් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මෙතනත් Ag+ Agම වෙන එක ලේසියෙන් වෙන්නේ නැහැ. ලේසියෙන් වෙන්නේ නැති නිසා මෙයාම සාමාන්‍යයෙන් ওই විදිහට ඔක්සිහරණය කරගන්න ටිකක් අමාරුයි. අමාරු නිසා Ag+ ඔය වැඩේට ගන්න බෑ. දැනට ඔහොම තියන් යන්. ඊට පස්සේ IO3 2- කියන එක්කනාගේ අයඩීන්ගේ ඔක්සිකරණාංකය ධන 5යි. මෙයා කෙලින්ම පුතේ I2 බවටම ඔක්සිහරණය වෙනවා. I2 බවටම ඔක්සිහරණය වෙනවා. I- I2 වෙනවා. IO3- උත් I2 වෙනවා. අයඩෝමෙතික අනුමාපනයකට ගන්න පුළුවන්. Fe3+ හරි ජනප්‍රියයි. එයා Fe2+ බවට පත් වෙනවා. මේක ප්‍රැක්ටිකල් එකන්නේ. Fe2+ බවට පත් වෙනවා. I- I2 බවට පත් වෙනවා. එහෙනම් අයඩෝමෙතික අනුමාපනයක් කරන්න නම් අයඩීන් හදාගන්න ඕනේ. අයඩීන් හදාගන්න නම් I- තියෙන්න ඕනේ. I- ඔක්සිකරන්න පුළුවන් ප්‍රභේද තමයි අයඩෝමෙතික අනුමාපන වලින් සාන්ද්‍රණය නිර්ණය කරන්න පුළුවන්. ඕක තමයි කතාව. උත්තරය අංක 3. පාවිච්චි කරන්න බැරි එක නෑහන්නේ. බැරි එක නා 3. ඊළඟට 44 කිව්වන කාබනික සංයෝගයට තනුක HCl එකතු කළ විට වායුවක් සහ ලානිල් ද්‍රාවණයක් සෑදේ. මෙම වායුව හරි. වැදගත් පළවෙනි කාරණය තමයි තනුක HCl එකතු කළ විට වායුවක් හැදිලානේ. MCQ එකක් නේ වගේම. එහෙනම් කතාව තමයි වායුවක් පිට වෙලානේ. කවුද වායුව පිට කරන්නේ? S2- කාබනේට්, සල්ෆේට්, තයෝසල්ෆේට්, නයිට්‍රයිට්. ඔන්න ඔය ටිකනේ. සහ යාළුවගේ නෑදෑයෝ මං කියවනේ. වායුවක් සහ ලානිල් ද්‍රාවණයක් සෑදේ. මෙම වායුව ආම්ලික KMnO4 හි වර්ණය වෙනස් නොකළේය. ආම්ලික KMnO4 වල වර්ණය වෙනස් කරන වායු සෙට් එක බලමුකෝ. මෙයාගෙන් හැදෙන වායුව H2S, CO2, SO2, සල්ෆර් සහ SO2, NO2. එතකොට වායුව H2S වුණොත් H2S KMnO4 එක ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. ඒ නිසා KMnO4 වල වර්ණය වෙනස් වෙනවා. වායුව CO2 වුණොත් CO2ට තවදුරටත් ඔක්සිකරණය වෙන්න බෑ. වර්ණය වෙනස් කරන්නේ නැහැ. SO2 වුණොත් ආයෙ වෙනවනේ. SO2 වුණොත් ආයෙ වෙනවනේ. NO2 වායුව NO2 වුණොත් NO2 ධන 4 අවස්ථාවනේ තියෙන්නේ. NO2 කොහොම හරි ක්‍රමයකින් ධන 5 බවට පත් වෙලා වර්ණය වෙනස් කරයි. ඒ නිසා NO2 වෙන්නත් බෑ. දැනට එහෙනම් කාබන් ඩයොක්සයිඩ් තමයි වායුව වෙන්න ඕනේ. කාබන් ඩයොක්සයිඩ් තියෙන තැනක් වෙන්න ඕනේ. ඊට පස්සේ ලානිල් ද්‍රාවණයෙන් කොටසකට ජලීය ඇමෝනියා වැඩිපුර එකතු කළ විට තදනිල් ද්‍රාවණයක් ලැබුණි. එහෙනම් ජලීය ඇමෝනියා දැම්මම තදනිල් ද්‍රාවණයක් හැදෙන්න නම් වැඩිපුර දැම්මම එක්ක නිකල් ධන 2 වෙන්න ඕනි. එහෙම නැත්නම් කොපර් ධන 2 වෙන්න ඕනි. ඊට පස්සේ ලානිල් ද්‍රාවණයෙන් තවත් කොටසකට H2S යවූ විට ලානිල් ද්‍රාවණයෙන් තවත් කොටසකට H2S යවූ විට ඕකේ පාට ලානිල් පාටට හුරු කොළ පාට ද්‍රාවණයක් කියලා තියෙනවා. ඊට පස්සේ ලානිල් ද්‍රාවණයෙන් තවත් කොටසකට H2S යවූ විට අවක්ෂේපයක් නොලැබුණි. හරි. දැන් ඔය HCl යවලා තියෙන්නේ මුලින්ම HCl නේ තිබිලා තියෙන්නේ. එහෙනම් ආම්ලික මාධ්‍යයේ මෙයක් තියෙනවා. H2S යවනවා. කොපර් ධන 2 තිබ්බනම් කොපර් සල්ෆයිඩ් අවක්ෂේපය හැදෙන්න ඕනේ. හැබැයි අවක්ෂේපයක් හැදිලා නැහැ කියන එකේ තේරුම තමයි තිබිලා තියෙන්නේ කවුද?
නිකල් ධන දෙක. ඕකේ වැදගත් කතාව තමයි ඔය ලා නිල් පාට මම ඕකේ ගාන පොඩ්ඩක් වෙනස් කරා. වෙනස් කළා තමයි දැන් මේ ඔය ටෙලිග්‍රෑම් ගෲප් එකට වෙනස් කරේ ලා නිල් පාටට හුරු කොළ පෑටක් තියෙනවා කියලා. හැබැයි ඇත්තටම ඕකේ ගාන ලා නිල් පාට වුණත් ලා නිල් පාටයි කියලා විතරක් දීලා තිබ්බත් ඔයාලා නිකල් 2+ කෙනෙක් ගන්න ඕනේ. හේතුව තමයි ඔය පාටවල් ගැන කතා කරාම දැන් ලා නිල් පාටයි ලා කොළ පාට වගේ කියන පාට දෙක කෙනෙකුට කියන්න පුළුවන් එකක් ලා නිල් අනික කොළ කියලා තව කෙනෙකුට ඕකෙම අනිත් පැත්ත කියන්නත් පුළුවන්. ඒ කියන්නේ පාට කියන එක සාමාන්‍යයෙන් ඔය ලා පාටවල් සාපේක්ෂයි මිනිස්සුන්ට. හරිම එකක් කියන්න බෑ. ඒක හොඳම උදාහරණයක් තව මට මතක නැහැ හරියටම අවුරුද්ද මොකද්ද කියන එක. එක අවුරුද්දක CR2O3 කියන එක න කෙලින්ම ඒ කියන්නේ කොළ පාටයි කියන එක අපි දන්නවනේ අවක්ෂේපේ. ඒක නිල් පාටයි කියලාම දීලා තිබ්බා. කරන්න දෙයක් නැහැ. ඒක නිල් පාටයි කියලා ගත්තේ නැත්නම් ගාන වැරදි. හැබැයි නිල් පාටයි කියලා ගන්න හිතෙන්නේ නැහැ. ඒ තරම් ඒක ජනප්‍රියයි. එහෙම නොගත්ත අය ගාන හිර වෙලා ගාන සෑහෙන විකාරයක් කරගෙන තිබුණා. ඒක තමයි කතාව. එහෙනම් මේකේ ඔය ගාන වෙනස් නොකර ලානිල් ද්‍රාවණයක් කියලා තිබ්බත් ඔයාලා අන්තිමේ නිකල් උත්තරේ ගන්න ඕනේ. එහෙනම් නිකල් ධන දෙක තියෙන්නත් ඕනේ. මේ වායු සෙට් එකෙන් කාබන් ඩයොක්සයිඩ් විතරයි වෙන්න පුළුවන්. එහෙනම් CO3 තියෙන්නත් පුළුවන්. උත්තරේ නිකල් කාබනේට් අංක 2 45 NiCl2 සහ කොපර් සල්ෆේට් ජලීය ද්‍රාවණ එකිනෙකින් වෙන් කර හඳුනා ගැනීම සඳහා යොදාගත හැකි වන්නේ පහත් සඳහන් කුමන පරීක්ෂණද? වෙන් කර ගැනීම සඳහා යොදාගත හැකි වන්නේ හරි. උත්තර අවබෝධයෙන් බලන්න වෙයි. එහෙම කිව්වේ හේතුවක් හින්දා. පළවෙනි උත්තරේ ඒ දෙන්න වෙන්කරන්න NH4OH පාවිච්චි කරන්න පුළුවන්. NH4OH පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඕකේ පළවෙනි එක ගත්තොත් NH4OH කියන එක නා පාවිච්චි කරන්න පුළුවන් මේ දෙන්නව වෙන් කරගන්න. ඒ පාවිච්චි කරන විදිය තමයි බෑ. NH4OH කියන එක නා පුළුවන් වුණාට මෙතන තියෙන වැඩිපුර NH4OH නේ. මුලින් අපි බලමුකෝ NH4OH වලින් කොහොමද මේක පුළුවන් කියන එක. මේක පුළුවන් විදිය තමයි දැන් නිකල් ධන දෙකයි කොපර් ධන දෙකයිනේ තියෙන්නේ. එතකොට නිකල් ධන දෙකට NH4OH දාගෙන ගියාම නිකල් හයිඩ්‍රොක්සයිඩ් හැදෙයි. කොළ පාට අවක්ෂේපයක්. මෙයාගෙන් කොපර් හයිඩ්‍රොක්සයිඩ් හැදෙයි. නිල් පාට අවක්ෂේපයක්. තව වැඩිපුර NH3 දැම්මම මෙයත් තද නිල් ද්‍රාවණයක්. එතකොට මේකනේ කතාව. NH4OH කියන සංයෝගයෙන් වෙන් කරගන්න පුළුවන් වුණාට දැන් තියෙන්නේ වැඩිපුර දාලානේ. එතකොට වැඩිපුර දාලා කියන්නේ මෙන්න මේ අවස්ථාවේ තියෙන්නේ. තද නිල් ද්‍රාවණ දෙකක් බලලා මේක නිකල් මේක කොපර් කියලා වෙන් කරගන්න පුළුවන් කමක් නැහැ. පළවෙනි උත්තරේ නෙමෙයි. දෙවෙනි එක වැඩිපුර සාන්ද්‍ර HCl. සාන්ද්‍ර HCl දැම්මම මෙයාගෙන් හැදෙනවා කාපාට ඇම්මීන් සංකීර්ණයක්. ඒ වගේමයි කාපාට ක්ලෝරෝ සංකීර්ණයක්. ඒ වගේමයි මෙයාගෙනුත් හැදෙනවා කාපාට ක්ලෝරෝ සංකීර්ණයක්. වෙන් කරන්න බෑ. තුන්වෙනි එක ද්‍රාවණය තුලින් SO2 යැවීම. ඔය SO2 වගේ ඒවා යවුවම අපි බලන්න ඕනේ දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි SO2ත් එක්ක අවක්ෂේප දෙනවද කියන එක සහ අනිත් දේ SO2 ඔක්සිකරණ ප්‍රතික්‍රියාවට සහභාගී වෙනවද කියන එක. එතකොට මෙතන නිකල් ධන දෙකයි කොපර් ධන දෙකයිනේ තියෙන්නේ. මෙයාට SO2 යවුවට ඔක්සිකරණ ප්‍රතික්‍රියාවකට සහභාගී වෙන්නේ නැහැ. හැබැයි මෙයාට SO2 යවුවම කොපර් ධන දෙකපත් වෙයි කොපර් ධන බවට. එතකොට SO2 පත් වෙයි සල්ෆේට් බවට. ඒ නිසා මේ ක්‍රමයෙන් මේක අඳුරගන්න පුළුවන්. SO2 දාලා කොපර් ධන දෙක කොපර් ධන බවට ඔක්සිහරණය කරලා SO2 මෙයා බවට පත් කරනවා. එහෙනම් එතකොට අඳුරගන්න පුළුවන්. එතකොට ඔය දෙක අඳුරගන්න ක්‍රමය තමයි දැන් SO2 යවලානේ. SO2 යවුවම මෙයා ඔක්සිහරණය වෙලා මෙයා බවට. දැන් වැඩේ මෙයාගේ පාට මොකද්ද? සාමාන්‍යයෙන් අපි දන්නේ කොළ පාටක්. මෙයාගේ පාට සාමාන්‍යයෙන් අපි දන්නේ ලා නිල් පාටක්. එතකොට ඔය දෙකම කෙනෙකුට එක වගේ පේන්න පුළුවන්. ඒකනේ මේ දෙන්න අඳුරගන්නේ නැත්තම් මේ දෙන්න කෙලින්ම පැහැදිලිව පේන පාට දෙකක් නම් මොකොත් කතන්දර නැතුව අපිට අඳුරගන්න පුළුවන් නේ. දැන් එහෙම නොවෙන්න හේතුව තමයි මේ දෙන්නගේ පාට ආසන්න වශයෙන් සමාන ගතියක් තියෙනවා. හැබැයි SO2 දැම්මම කොපර් ධන බවට පත් වුණාම
වෙන වැඩේ තමයි මෙයාගේ මේ යම්කිසි කොළ පාටට හුරු නිල් පාටක් හෝ මොකක් හරි තිබ්බනම් ඕක නැති වෙලා අවර්ණ බවට පත් වෙනවා. එහෙනම් උත්තරේ අංක 3. ඊළඟට 4 වෙනි උත්තරේ බලමුකෝ කෝකටත්. වැඩිපුර NH4OH එකතු කර H2S යැවීම. භාෂ්මික මාධ්‍ය H2S දැම්මම දෙවෙනි කාණ්ඩයේ අවක්ෂේප කොහොමත් අවක්ෂේප වෙනවා. හතරවෙනි කාණ්ඩයේ අවක්ෂේප අනිවාර්යෙන් අවක්ෂේප වෙනවා. හරි. එහෙනම් ඕක තමයි කතාව. හතරවෙනි උත්තරේ පාවිච්චි කරන්නත් බෑ. එහෙනම් පැහැදිලිවම තුන්වෙනි උත්තරේ පාවිච්චි කරලා මේක වෙන් කරගන්න පුළුවන්. උත්තරේ අංක 3 ද්‍රාවණය තුලින් H2S යැවීම. හරි. ඊට පස්සේ බලමු ඊළඟ ගාන. අවර්ණ ජලීය පී ද්‍රාවණයෙහි ලෝහයන 3ක් ඒවායේ නයිට්‍රේට ලෙස අඩංගු වේ. නයිට්‍රේට සෙට් එකක් තමයි තියෙන්නේ. එතකොට ඔන්න පරීක්ෂණ තියෙනවා. ඉස්සෙල්ලා ප්‍රශ්න බලමුකෝ. ප්‍රශ්න තියෙනවා පී ද්‍රාවණයේ ඇති ලෝහයන හඳුනා ගන්න. 1 2 3 කොටස් වල ලැබුණු සුදු අවක්ෂේප හඳුනා ගන්න. එක පරීක්ෂාවේදී සෑදුණු සුදු අවක්ෂේපය තනු කෙන්නේ සමග දක්වන ප්‍රතික්‍රියාව සඳහා තුලිත රසායනික සමීකරණය දෙන්න. හරි. කතාව මේකයි. දැන් බලමු. ප්‍රශ්න ටික ගැන පොඩි අයිඩියා එකක් තියෙනවා. පී ද්‍රාවණයට වැඩිපුර NH4OH එකතු කරන ලදී වැඩිපුර NH4OH එකතු කරන ලදී සුදු අවක්ෂේපයක් සෑදුනි. හරි. වැඩිපුර NH4OH දැම්මමත් සුදු අවක්ෂේපයක් හැදෙනවා නම් බොහෝ විට ඒක වෙන්න පුළුවන් දෙයක් තමයි D ගොනුවේ ඇම්මීන් සංකීර්ණ හදන කෙනෙක් නොවෙන්න. සහ ඊළඟට ඒකේ කියලා තියෙනවා තනුක NaOH ඒ හැදෙන සුදු අවක්ෂේපේ දිය වෙනවලු. තනුක NaOH ද්‍රාව්‍ය. එහෙනම් සුදු අවක්ෂේප තනුක NaOH වල ද්‍රාව්‍ය වැඩිපුර NH4OH අද්‍රාව්‍ය. අන්න හරි. දැන් වැඩිපුර NH4OH දැම්මත් සුදු අවක්ෂේපේ තියෙනවනේ. එහෙනම් ඒකේ තේරුම වැඩිපුර NH4OH වල අද්‍රාව්‍යයි. හැබැයි NaOH වල ද්‍රාව්‍යයි. උභයගුණී ලෝහයක්නේ. උභයගුණී ලෝහයක් නිසා අපි උතන වෙන්න පුළුවන් කට්ටිය ලියමුකෝ. ඇලුමිනියම් ධන 3 වෙන්න පුළුවන් පැහැදිලිවම. ඊට පස්සේ බෙරීලියම් ධන 2 වගේ එකක් වෙන්නත් පුළුවන්. සහ තවදුරටත් ලෙඩ් ධන 2 ලෙඩ් උභයගුණීනේ. ඒතොර ලෙඩ් ධන 2 වගේම ලෙඩ් ධන 4 වෙන්නත් පුළුවන්. හරි. තව ඒවා තියෙනවා. අපිට ඕනේ නිකන් බලන් යමුකෝ අපි. ඊට පස්සේ ඊළඟට අපි ගත්තොත් එකෙහි පෙරණය තනුක HCl මගින් ආම්ලික කරන ලදී. හරි. දැන් මේ මොකක් හරි පෙරණයක් තනුක HCl මගින් ආම්ලික කරන ලදී. එතකොට සුදු අවක්ෂේපයක් හැදුනා නම් දැන් මං කල්පනා කරේ මේකේ ආයෙ මට වෙන විස්තර නැහැ. ගණ්ඩ. එහෙනම් ඒ කියන්නේ අවක්ෂේපය සඳහා පරීක්ෂා මොකුත් කරලා නැහැ. එහෙනම් මේ ඕනි එකක් හරි. මං ගන්නම්කෝ මේක තමයි හරි කියලා. ඇලුමිනියම් ධන 3. එහෙනම් ඔන්න අපේ මොකක් හරි ද්‍රාවණයක් තිබ්බා. ඒකේ ඇලුමිනියම් ධන 3 තිබ්බා. අනිත් ඒවා තිබ්බත් හරි මොකක් හරි. වෙන විස්තර වෙන් කරන්න විස්තර දීලා නැහැ. එකෙහි පෙරණය තනුක HCl මගින් ආම්ලික කරන ලදී. හරි. දැන් එතකොට මේකට ඔන්න කරන වැඩේ මුලින්ම අපි දානවනේ NH4OH දාලා ඔන්න අවක්ෂේපයක් හැදෙනවා. එතකොට මෙයා තමයි අවක්ෂේපය. කවුද අවක්ෂේපය? NH4OH දැම්මම හැදෙන එකනා තමයි ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ්. ඇම්මීන් සංකීර්ණ හදන කෙනෙක් වෙන්න බැරි නිසා. ඊළඟට එකෙහි පෙරණය HCl මගින් ආම්ලික කරාලු. මෙන්න මේ පෙරණය අරගෙන මම ඔය පෙරණයට උඩ තියෙන කොටස අරගෙන ඔය පෙරණයට මම දැම්මලු HCl චුට්ට. HCl චුට්ට දැම්මම සුදු අවක්ෂේපයක් සෑදුණු අතර එය තනුක HNO3හි අද්‍රාව්‍යය. හරි. එහෙනම් ඔන්න මරු කතාවක්. එකෙහි පෙරණයනේ. එකෙහි පෙරණය කිව්වම පෙරණයට හදන්න මොනවද දැම්මේ? NH4OH. NH4OH දාලා තියෙනවා. NH4OH දැම්මම හැදුණු පෙරණය තියෙනවා. ওই පෙරණයට HCl දැම්මම
ආය සුදු අවක්ෂේපයක් හැදෙනවලු බිඳු වශයෙන් දාගෙන ගියාම. හරි. ඒ හැදෙන සුදු අවක්ෂේපය තනුක HNO3 අද්‍රාව්‍යය. එතකොට සුදු අවක්ෂේපයක් හැදිලා ඒක තනුක HNO3 වගේ අම්ලවල අද්‍රාව්‍යයි නම් අපි අද කතා කරා ඒක ඇනායනය ප්‍රබල අම්ලයකින් එන එකක් වෙන්න ඕනි එහෙනම් මෙතන තියෙන හයිඩ්‍රොක්ස් මෙතන තියෙන සංයෝගයේ මෙතන තියෙන අවක්ෂේපය තනුක අම්ලවල දිය වෙන්නේ නැති සුදු අවක්ෂේපයක් වෙන්න නම් ඔය අවක්ෂේපය AgCl වගේ වෙන්න ඕනි. දැන් අපි කතා කරමුකෝ ඕක වෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවද කියන එක. වෙන්න පුළුවන් විදිය තමයි දැන් මේකේ හිතමුකෝ අපි Ag+ කියන එක කනා තිබ්බා කියලා. NH4OH වැඩිපුර දාලානේ. එතකොට මෙන්න අපි අර අද කතා කරපු එක. Ag+ තියෙනවා වැඩිපුර NH4OH එක්ක Ag+ කියන එක නා තියෙන්නේ මෙන්න මෙහෙම NH3 එක්ක Ag NH3 දෙකක් ධන මේ විදිහට. එතකොට මේකට HCl දාලා HCl දැම්මම දැන් මේ සමතුලිතතාවය තමයි තියෙන්නේ. පෙරනේ තනුක HCl මගින් නාම්ලික කරන ලදී. තනුක HCl දැම්මම මේ NH3 ටික අයින් වෙලා යනවා HCl මගින්. Ag+ ටික එන්න වැඩි වෙනවා. වැඩි වෙන Ag+ ටික ඉතිරි Cl- එක AgCl අවක්ෂේපය හදනවා. වෙන්න පුළුවන්. එහෙනම් එකක් ඇලුමිනියම් ධන 3, දෙවෙනි එක සිල්ව ධන, තුන්වෙනි එක දෙකෙහි පෙරණයට බිඳු වශයෙන් NH4OH එකතු කරන ලදී සුදු අවක්ෂේපයක් ලැබුණි. හරි. දෙකෙහි පෙරණය මේක ඕකේ දාලා දෙකෙහි පෙරණය කිව්වම ඔන්න මම පෙරණයක් ගත්තා කියන්නකො. ඔය පෙරණයට ආය දානවලු බිඳු වශයෙන් NH4OH. බිඳු වශයෙන් NH4OH දැම්මම සුදු අවක්ෂේපයක් හැදුනා නම් සහ එය NH4OH එක්කල විට දිය වුණා නම් ඔන්න මම ආයෙ කියනවා බිඳු වශයෙන් NH4OH දැම්මම සුදු අවක්ෂේපයක් ලැබුණලු. එහෙනම් හයිඩ්‍රොක්සයිඩයක් නේ. සහ එය වැඩිපුර NH4OH එකතු කළ විට දිය වුණා නම් ඇම්මීන් සංකීර්ණත් හදන්න පුළුවන් උභයගුණී ලෝහයක් වෙන්න ඕනි. උභයගුණී කියන එක නම් ගන්න බෑ. ඇම්මීන් සංකීර්ණ හදන්න පුළුවන් එක්කෙනෙක් වෙන්න ඕනි සුදු අවක්ෂේපයක් හදන. ඉතින් ඒකට ඔයාලා දන්න ජනප්‍රියම එක්කනා තමයි සින්ක් ධන 2. තව ඕනනම් කැඩ්මියම් ධන 2 කියලාත් ගන්න. එතකොට මේකේ පොඩි ගැටලුවක් තියෙනවා. ඔය හරියටම මූලද්‍රව්‍ය අයනය මොකක්ද කියලා ෂුවර් එකටම කන්ෆර්ම් කරන්න බෑ. ඒ වුණාට ඉතින් ඔය තුන වෙන්න පුළුවන්. මේවත් වෙන්න පුළුවන්. ඕනනම් ඊට පස්සේ ප්‍රශ්න ටිකට ඕකේ උත්තර ලියාගන්න. ඒ ගැටලුවන්නේ සුදු අවක්ෂේප අඳුනාගෙන මේ වැඩේ කරන්න. ඒක අවුලක් නැහැනේ. ඊට පස්සේ B කොටස ජලීය Q ද්‍රාවණයක ඇනායන දෙකක් ඒ වායේ සෝඩියම් ලවණ ලෙස අඩංගු වේ. ඇනායන දෙකක් ඒ වායේ සෝඩියම් ලවණ ලෙස අඩංගු වේ. Q ද්‍රාවණය සමග සිදු කරන ලද පරීක්ෂා සහ නිරීක්ෂණ පහත දී ඇත. Q ද්‍රාවණයට බේරියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් එක් කරන ලදී. සුදු අවක්ෂේපයක් හැදුනලු තනුක HNO3 හි ද්‍රාව්‍ය එකක්. එහෙනම් බේරියම් එක්කනේ. බේරියම් සල්ෆයිඩ්ද දන්නේ නැහැ මේක. මන් දන්නේ නැහැ. මොකක්ද කියන එක. එතකොට තාම දන්නේ නැහැ. හැබැයි තනුක HNO3 හි ද්‍රාව්‍යයිලුනේ. එහෙනම් ෂුවර් එකටම බේරියම් සල්ෆේට් නම් නෙවෙයි. එයා තනුක HNO3 වල දිය වෙන්නේ නැහැ. දෙවෙනි එක Q ද්‍රාවණයට ආම්ලික KMnO4 එකතු කරන ලදී. වර්ණය නිර්වර්ණ වුණාලු. සල්ෆේට් තාම වළංගුයි. ඊළඟ එක පහ පරීක්ෂාවෙන් පසු ලබාගත් ද්‍රාවණයට බේරියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් එකතු කරන ලදී. සුදු අවක්ෂේපයක් හැදුනලු. ඒක තනුක HNO3 හි අද්‍රාව්‍යලු. බලමු වෙන්න පුළුවන්ද කියන එක. දැන් මේක නෙමෙයි කියලා අපි ෂුවර් එක කරානේ.
මෙයා ගත්තම එහෙනම් සල්ෆයිඩ් තිබ්බම KMnO4 දැම්මම වෙන වැඩේ තමයි සල්ෆේට් ටික සල්ෆයිඩ් ටික සල්ෆේට් වෙනවා SO4 ඊට පස්සේ අනිත් එක්කන M ධන 2 බවට පත් වෙනවා. ඔන්න කතාව. දැන් මේකට බේරියම් ධන 2 දැම්මොත් හිතන්නකො පුතේ. දැන් තියෙන්නේ බේරියම් සල්ෆේට්. එහෙනම් බේරියම් සල්ෆේට් HNO3 අද්‍රව්‍යයි. ඔන්න දැන් කතාව. හැබැයි මෙතෙන්ද බේරියම් ධන 2 දැම්මම මම මේක කතා කරලා තිනවා කලින්. හැදෙන්නේ බේරියම් සල්ෆයිඩ්. එයා HNO3 ද්‍රව්‍යයි. එහෙනම් මේක තමයි කතාව. ඊළඟට 7 වෙනි එක. lead nitrate ද්‍රාවණය Q ද්‍රාවණයට එකතු කරන ලදී. සුදු අවක්ෂේපයක් හැදුනලු. එතකොට lead nitrate එක්ක සුදු අවක්ෂේපයක්. lead chloride සුදු අවක්ෂේප. lead sulfate සුදු අවක්ෂේප. හැබැයි සල්ෆේට් නෑ කියලා අපි උඩින් තහවුරු කරා. ඊළඟට සුදු අවක්ෂේපය අඩංගු ද්‍රාවණයේ නටවන ලදී. අවක්ෂේපයෙන් කොටසක් දිය වුණි. සුදු අවක්ෂේපයේ අඩංගු ද්‍රාවණය නටවන ලදී. අවක්ෂේපයෙන් කොටසක් දිය වුණි. හරි. හිතන්නකො පුතේ ඔන්න ඔය කොටසක් දිය වුණි කියන එකත් අපිට වැදගත් මෙතනින් ඉස්සරහට. එතකොට දැන් ඔය කැටායන එනායන 10 15 දීලා ඔයාලගෙන් අහන්නේ නැහනේ. 2 3යිනේ දෙන්නේ. කොටසක් දිය වුණා කිව්වම කතාව හරි වැදගත් වෙන්න හේතුව තමයි කවුද කොච්චර ප්‍රමාණයක් දිය වුණාද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. ඉතිරි වෙන්නේ කවුද කියන එක. දැන් මේකේ මට උඩින් හිතුණා සල්ෆයිඩ් හරිනේ මේකට. සල්ෆයිඩ් වලට කතන්දර ඔක්කොම ගැලපෙනවා නම් ඒක හරි. වෙන උත්තර තිබ්බත් සල්ෆයිඩ් වලට කතන්දර ටික ඔක්කොම ගැලපෙනවා නම් උත්තරේ හරි. ඒක පිළිගන්න වෙනවා. එතකොට 7 වෙනි කොටසේ තියෙනවා lead nitrate ද්‍රාවණයේ Q ද්‍රාවණයට එකතු කරන ලදී. සල්ෆයිඩ් තියෙන නිසා හැදෙයි lead sulfide. ඊට පස්සේ තව මොකක් හරි තිබිලා ඒකෙමුත් අවක්ෂේපයක් හැදිලානේ. අපිට කියනවා කොටසක් දිය වුණාලු. එහෙනම් පුතේ කොටසක් දිය වෙන්නේ මොකද්ද? lead chloride නේ. දැන් මෙයත් සුදු නම් අපිට නිකන් ඔය දෙන්න හැදුනම එක සුදු අවක්ෂේපයක් වගේ පේන්නේ. හැබැයි ඇත්තටම ඕකේ ඉන්නවත් කවුද? දෙන්නෙක්. ඒ නිසා අපිට ඒකත් වැදගත්. ඊළඟට කියනවා උණුසුම්ම තිබියදීම ඉහත දෙකේ මිශ්‍රණය පෙරා සිසිල් වීමට තිබ්බලු. එහෙම තිබ්බම පෙරණය සිසිල් වීමේදී ඉදිකටු ආකාරයේ සුදු අවක්ෂේපයක් හැදුනලු. එතකොට තව සුදු අවක්ෂේප තියෙන්න තිබ්බට රත් කරාම දිය වෙන සහ ආයෙ සිසිල් වුණාම ওই ඉදිකටු වගේ ලස්සනට ක්‍රිස්ටල් විදියට ස්පටික විදියට අවක්ෂේප වෙන කට්ටිය අනිවාර්යයෙන්ම lead chloride, lead bromide, lead iodide වගේ කට්ටිය. හැබැයි වැඩේ කියන්නේ එයාලගේ පාට වෙනස්. එයාලා සුදු පාට අවක්ෂේප නෙවෙයි bromide සහ iodide lead වල. එහෙනම් ඔන්න ඔය කරුණු ටිකත් වැදගත්. එතකොට ඔය ප්‍රශ්න ටිකෙමුත් ගන්න තියෙන දේවල් ගන්න. මම දැන් ඔය වැඩිපුර තව ටිකක් ප්‍රශ්න වලට මූලිකත්වය දීලා තමයි මෙතන ඉස්සරහට මේ සීරීස් එක කතා කරගෙන යන්නේ. දැනට ඔයාලා ගොඩාක් ප්‍රශ්න කරා. හැබැයි මම කියනවා ඔයාලා පුළුවන් නම් මට ඉස්සරහ ඉනෝගනික් ප්‍රශ්න ටිකක් තව සෑහෙන්න කරන්න. කියන්නේ විභාග ප්‍රශ්න ටික ඉවර කරලා හරි අවබෝධයක් අරන් තියාගන්න. ඒක මාර වටේ විභාගෙට වැඩ කරගන්න වෙනවා.